මේක රක්ත තත්ත්ව වෙනතුරු රත් කරපු වහාම අපි කව ලැබීම් ජර්නලය එහෙනම් අපි අරවින්දට දුන් වට්ටම් තියෙනවා. තකට තරකිට කුණ්ඩා තකට තරකිට කුණ්ඩා. ආයිබෝවන් අපි අද සූදානම් වෙන්නේ 2020 ගිණුම්කරණය උසස් පෙළ ගිණුම්කරණයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපි පළවෙනි ප්‍රශ්නේ බලමු මොකද්ද මේ ප්‍රශ්න කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන කාරණේ. එතෙන්දී ප්‍රශ්න 6ක් තියෙනවා අපිට ප්‍රශ්න පත්‍රයේ තෝරගන්න. ප්‍රශ්න 6න් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක්, දෙවෙනි ප්‍රශ්නේත් අනිවාර්ය ප්‍රශ්නයක්. ඊට පස්සේ තව ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න අපිට ප්‍රශ්න 4න් ප්‍රශ්න 3කට ලියන්න වෙනවා. ඒ ප්‍රශ්න 4න් තමයි 3ක් තෝරගන්න තියෙන්නේ. මේ වෙලාවේදී මම සාකච්ඡා කරනවා පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ සහ තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අනිවාර්ය ප්‍රශ්න දෙක සහ ඊගාවට තෝරා ගැනීමට තියෙන ප්‍රශ්නයක් හැටියට තියෙන තුන්වෙනි ප්‍රශ්නය. ඒතර ප්‍රශ්න පත්‍රයේ සකස් වීම පොඩ්ඩක් මම මුලින් පැහැදිලි කරන්නම්. ඒතර එකක් තමයි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සමාගම් ගිණුම්කරණය සම්බන්ධ ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ සකස් වෙන්නේ කළමනාකරණ ගිණුම්කරණයෙන්. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ සකස් වෙන්නේ ගිණුම් සමීකරණය සහ මේ ලාභ සමීකරණ සුද්ධවත්කම් ක්‍රමයේ සම්බන්ධයෙන් ලාභය ගන්න කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ ප්‍රශ්නවල සකස් වීම සම්බන්ධයෙන් නිශ්චිතම ආකෘතියක් නැහැ. හැබැයි ඒ බොහෝ වෙලාවට කළමනාකරණ ගිණුම්කරණය සහ මූලික ගිණුම්කරණය කියන කොටස් කීපෙම තමයි මේ ප්‍රශ්න ටික සකස් වෙලා තියෙන්නේ. එතකොට අපි පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන් සකස් වෙන්නේ සමාගම් ගිණුම්කරණයෙන්, දෙවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන් සකස් වෙන්නේ කළමනාකරණ ගිණුම්කරණයෙන්, තුන්වෙනි ප්‍රශ්නය සකස් වෙන්නේ ගිණුම් සමීකරණය කියන ඒකකේ. හරි. අපි දැන් එහෙනම් බලමු කොහොමද පළවෙනි ප්‍රශ්නේ මේ 2020 පළවෙනි ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ කොහොමද? ඒකට අපි කොහොමද පිළිතුරු සපයා ගන්න කටයුතු කරන්න ඕනේ කියන දේ සාකච්ඡා කරගමු. බලන්න එතකොට සමාගම් ගාන කියලා කිව්වම දැන් ගොඩක් වෙලාවට අපි දරුවෝ ගොඩක් වෙලාවට වරද්ද ගන්න ප්‍රශ්නයක් තියෙනවා. සමාගම් ගාන කිව්වම සමාගම් වලින්ම තමයි මේක සූදානම් වෙන්නේ. හැබැයි ඇත්තටම සමාගම් ගානේ ගොඩාක් ප්‍රශ්නවල සාකච්ඡා කරන්නේ ගිණුම් කරන ප්‍රමිත අවබෝධය. එතකොට සමාගම් ගානේ සමාගම් කියලා කිව්වට ඒකේ තියෙන්නේ කොටස් නිකුත් කිරීම සහ ආදායම් බදු ගැලපීම පමණයි සමාගම් කියන ඒකකෙන් තියෙන්නේ. අනිත් සියල්ලම තියෙන්නේ ප්‍රමිත පිළිබඳ අවබෝධය තමයි සැලකෙන්න ගන්නේ. අපිට උසස් පෙළ ගිණුම් කරන්නට අදාළව ගත්තොත් ප්‍රමිත 9ක් අපි සාකච්ඡා කරනවා. ඒ ප්‍රමිත 9න් බොහෝ වෙලාවට ප්‍රමිත 9ෙම නැතත් 7ක් 8ක්වත් අපිට මේ පළවෙනි සමාගම් ගාන ඇතුළේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රමිත පිළිබඳ අවබෝධයේ මත තමයි සමාගම් ගානේ ලකුණු ලබා ගැනීම තීරණය වෙන්නේ. හරි. බලමු අපි කොහොමද මේ 2020 ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ. ඒකට කොහොමද ප්‍රමිත ඇතුළත් වෙලා තියෙන්නේ. ඒවට අපි කොහොමද සූදානම් වෙන්න ඕන කියන කාරණා අපි දෙලා සාකච්ඡා කරගෙන යමු. හරි. බලන්න එතකොට මෙතන දීලා තියෙනවා සමාගම් ගාන අර වියදම් සාමාන්‍ය ගානක වගේ වියදම් ගොඩාක් මේකේ නැහැ. වියදම් එකට කලවම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ගොඩක් වෙලාවට අපිට බැලුවට තියෙන මෙතන විකුණුම් දීලා තියෙනවා. විකුණුම් පිරිවැය දීලා තියෙනවා. ඊට පස්සේ වියදම් ටිකක් දීලා තියෙනවා. මෙතන ඊට පස්සේ තියෙනවා මෙතන වියදම් ටික. පරිපාලන වියදම්, බෙදාහැරි වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්. මේ වර්ග 4 තමයි තියෙන්නේ. මේ වර්ග 4 වියදම් එකිනෙකට සකස් වෙලා සමහර ඒවා වැරදි ආකාරයට ගිහිල්ලා වෙන වියදම් ශීර්ෂයට යන්න ඕන තවත් එකට ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ තොරතුරු ටිකක් දෙනවා. ඒතර අපිට හැකියාව තියෙන්න ඕනේ මේ ගානේ තියෙන තොරතුරු ටික ඒ වියදම් ශීර්ෂ වලට වෙන් කරගන්න. විශේෂයෙන් ගත්තොත් සමාගම් ආදායම් ප්‍රකාශය ඇතුලේ අපිට හඳුනා ගන්න පුළුවන් විකුණුම් වටිනාකම හඳුනා ගන්න පුළුවන් වෙන ආකෘතිය ඇතුලේ. ඒ වගේම විකුණුම් පිරිවැය හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ දාල ලාභය, වෙනත් ආදායම්, ඊට පස්සේ වියදම් ශීර්ෂ 4ක් තියෙනවා. බෙදාහැරීමේ පිරිවැය, පරිපාලන වියදම්, වෙනත් වියදම් සහ මූල්‍ය වියදම්. මේ වියදම් ශීර්ෂ 4 වියදමක් සමහරලාට අපි බෙදාහැරීමට යන්න ඕන වියදමක් අපි දාලා තිබ්බොත් බැරි වෙලාවත් පරිපාලන වියදම් වලට අපිට ඒකට ලකුණු ලැබෙන්නේ නැහැ. සමාගම් ගාන කියන එක අර අල්මක් දක්වන සියලු පාර්ශ්වයන් දෙන තොරතුරක්. එතකොට මේකේ ප්‍රමිතියට අනුව තියෙන්න ඕන තොරතුරු ටිකක් පෙන්වුම් කරලා තියෙනවා. ගිණුම් ප්‍රමිත අංක 1ට අනුව ඒ ටික තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. හරි. බලමු අපිට මේකේ කොහොමද මේක සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණේ. හරි. එතකොට බලන්න මෙතන කියනවා පළවෙනි එකේ අතිරේක තොරතුරු දෙනවා 2023 3.31 දින අවසන් වර්ෂ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත් දෑ ගැලපීම් කළ යුතුයි. එතකොට හදලා තියෙනවා දැන් මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න කියන පළවෙනි කාරණේ කියනවා. එතකොට පෙරපිවිසි පෙරපිට ක්‍රමය තමයි FIFO ක්‍රමය කියලා පාවිච්චි කරනවා. ක්‍රමයේ භාවිතා කරමින් තොගවල පිරිවැය මෙනුම් කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වේ. එතකොට සමාගමේ ප්‍රතිපත්තියක් තියෙන මොකද්ද? තොග සම්බන්ධයෙන් FIFO ක්‍රමයට තමයි තොග ආගණනය කිරීම කරන්නේ. නමුත් අපිට කියනවා කෙසේ වුවද 2023 3.31 දිනට තොගේ පිරිවැය වැරදීමකින්
බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමයට මිනුම් කර එහි වටිනාකම ගිණුම් ගත කර ඇත. ඒ කියන්නේ එතකොට සමාගම ප්‍රතිපත්තියක් ඇරෙ තියෙන FIFO ක්‍රමය. නමුත් මේගොල්ලෝ වරද්දලා ඒක බරතබු සාමාන්‍ය ක්‍රමයට නැත්නම් ඔයගොල්ලෝ අර දරුවෝ ගොඩක් වෙලාට පාවිච්චි කරන WAC ක්‍රමයට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට අපිට කියනවා 2023 දිනට පෙරපිවිසි පෙරපිට ක්‍රමයට ගිණුම් කරන ලද තොගේ පිරිවැය 6750ක් කියලා තියෙනවා. හරි. පෙරපිට ක්‍රමයට ඒකට අරන් තියෙන වටිනාකම තියෙනවා 6750ක්. මේක තමයි ඇත්ත වටිනාකම. නමුත් අපිට ගාන ඊට පස්සේ දීලා තියෙන මෙතන තොගේ පිරිවැය 2023 දිනට තොගේ පිරිවැය දීලා තියෙනවා 6448ක්. එතකොට දැන් විකුණුම් පිරිවැය ගණනය කරලා තියෙනවා. විකුණුම් පිරිවැය දීලා තියෙනවා 51300ක් කියලා. දැන් එතකොට එහෙමනම් මෙතන ඇත්ත තොගේ වටිනාකම කීයක් තියෙන්නේ 6750ක්. නමුත් තොගය අඩුවෙන් ගණනය කරලා මෙතන පෙන්වුම් කරලා තියෙනවා 6448ක් කියලා. දැන් එහෙමනම් එතකොට අපි බලන්න ඕනේ මෙතන තොගේ ඇත්ත වටිනාකම තියෙනවා 6750ක්. මෙතන හඳුනාගත් වටිනාකම තියෙන්නේ 6448ක්. 262කින් තොගය අඩුවෙන් පෙන්눔 කරලා තියෙනවා. අවසාන තොගය අඩුවෙන් පෙන්눔 කරනවා. අවසාන තොගය අඩුවෙන් පෙන්눔 කරපු ගමන් මොකද්ද වෙන්නේ? තොගේ පිරිවැය වැඩි වෙනවා. ඒ නිසා එහෙමනම් මෙතන දැන් තොගේ වැඩි වෙලා තියෙනවා 262කින්. ඒ 262කින් තොගේ වැඩි අවසාන තොගේ වැඩි වෙන්න විකුණුම් පිරිවැය අඩු වෙනවා. විකුණුම් පිරිවැය අඩු වෙන්න දලලාභය වැඩි වෙන්න ඕනේ. එතන විකුණුම් පිරිවැය අඩු වෙන්න දලලාභය වැඩි වෙන්න ඕනේ. ඒ අනුව එතකොට මෙන්න මෙතන අවසාන තොගේ හැටියට පෙන්눔 කරන්නේ 6750ක තොගයක්. ඒත් එක්කම විකුණුම් පිරිවැයට මෙතනට එකතු වෙන්න ඕනේ 200 මෙතනින් අඩු වෙන 268ක්. විකුණුම් පිරිවැය අඩු වෙන්න ඕනේ. මොකද විකුණුම් පිරිවැය අඩු වෙද්දී ලාභය අඩු වෙන නිසා. හරි. ඒක තමයි පළවෙනි ගැළපීමේදී අපිට හඳුනා ගන්න තියෙන කාරණේ. එතකොට ඒකේ අපි සකස් කරගත් ආකාරය මම මෙතන පෙන්වුම් කරලා තියෙනවා. පවතින තොගේ වටිනාකම 51300යි WC ක්‍රමයට හදාගෙන තියෙන වටිනාකම 6450යි. එතකොට 57788ක් එනවා. නමුත් FIFO ක්‍රමයට ගත්තාම ඉන්නේ 6750යි. දැන් එතකොට විකුණුම් පෙරේ තියෙන 51038ක්. එතකොට තොගේ වැඩිවීම තියෙනවා කීයද? 262ක් තියෙන. ඒ 262 අපි අඩු කරලා පෙන්වන්න ඕනේ. ඒක තමයි එතන පළවෙනි ගැළපීමේ අපිට පෙන්වුම් කරලා තියෙන ආකාරය තියෙන්නේ. හරි. ඊට දෙවෙනි ගැළපීමට යන් අපි දෙවෙනි ගැළපීම සමාගම විසින් බහණ්ඩ විකිණීමට සහ වර්ෂයේ පරිපාලන වියදම් පහත අයිතම වලින් සමන්විත වේ කියලා තියෙනවා. ඒකේ කියනවා අධ්‍යක්ෂවරුන්ගේ වේතන 1250ක්, සේවකයන්ට 2150ක්, ෂෙවීම් 2225ක්, විගණන ගාස්තු 275ක්, වෙනත් පරිපාලන වියදම් 262ක් කියලා දීලා තියෙනවා. ඒතකොට මේකෙන් මෙන්න මේ තුන්වෙනි ගැළපීමත් එක්ක තුන්වෙනි ගැළපීම කියන සමාගමේ ප්‍රචාරණ ගාස්තු 350ක් අධ්‍යක්ෂවරු විසින් ගෙවා ඔහුගේ පෞද්ගලික ගිණුමින් ගෙවා ඇත. මෙම් මුදල සමාගම විසින් ප්‍රතිපූර්ණ කර ඇති ඒ වැරදීමෙන් අධ්‍යක්ෂවරුන්ගේ වේතන තුල ගිණුම් ගත කර ඇත. එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් ගෙවනවා 350ක ප්‍රචාරණ ගාස්තු. එයාගේ පෞද්ගලික ගිණුමින් ගෙවලා තියෙන්නේ ඒ ගෙවපු ගාන මෙම් මුදල ප්‍රතිපූර්ණ කර ඇති අතර කියන අධ්‍යක්ෂවරයාට දීලා තියෙන. ඒ වැරදීමකින් අධ්‍යක්ෂවරුන්ගේ වේතන තුල ගිණුම් ගත කර ඇත. අධ්‍යක්ෂවරුන්ගේ වේතන කියලා වටිනාකමක් තියෙනවා. ඒ අධ්‍යක්ෂවරුන්ගේ වේතන තුල මේ වටිනාකම තියෙන එතන 1250. එහෙනම් මේ 1250 සටහන් කරලා තියෙන මෙන්න මේ පරිපාලන වියදම් ඇතුළේ. මෙතන පරිපාලන වියදම් ඇතුළේ පෙන්눔 කරලා තියෙනවා 6462ක්. ඒ වටිනාකම ඇතුළේ අර 350 වටිනාකමක් තියෙනවා. එහෙනම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ මෙතන? මෙන්න මේ අධ්‍යක්ෂක වේතන කියන එක අපි විශේෂයෙන් පෙන්වන්න ඕන අයිතමක් වෙනවනේ. හේතුව තමයි මෙතන අපි දන්නවා අධ්‍යක්ෂවරුන්ගේ වේතන ෂෙවීම් සහ විගණන ගාස්තු විශේෂ අයිතම් බවට පත් වෙනවා. ෂෙවීම් විශේෂ අයිතම් බවට පත් වෙනවා. ඒ නිසා ඒ වටිනාකම් පෙන්වද්දී මෙන්න මෙතන අධ්‍යක්ෂකවරුන්ගේ වේතන කියන එකෙන් 350ක් ඉවත් කරන්න ඕනේ දෙවෙනි ගැළපීමේ තියෙන තොරතුරු අනුව. හරි. ඒත් එක්කම එතකොට පරිපාලන වියදම් වලින් ඒක අඩු කරන්න අවශ්‍යතාවය එකතුල ගෙනින් දාන්න කොහටද මේක අධ්‍යක්ෂක වේතන තියෙන පරිපාලන වියදම් වලින් මේක අඩු කරලා බෙදාහැරි වියදම් වලට ගෙනින් දාන්න ඕනේ මේ 350. ඒතකොට අධ්‍යක්ෂවරු වේතන දෙන අඩු වෙන්න ඕනේ 350ක්. 350ක් කියන එතකොට 900ක් තමයි අධ්‍යක්ෂ වේතන බවට පත් වෙන්න ඕනේ. ඒතකොට මේ ගැළපීම ඇතුළේ මේ තොරතුරු ටික තමයි තියෙන්නේ. ඒතකොට අධ්‍යක්ෂ වේතන 900ක් කියලා පෙන්වන්න ඕනේ අර සටහන් අංක 2 බදු පෙරලාභය ගන්න කිරීමේදී කියන ස්ථානයේදී. ඒ වගේම අර බෙදාහැරි වේදන් වල පෙන්눔 කරන්න මේ රුපියල් 350
එකතු කරලා පෙන්නන්න ඕනේ. ඒක තමයි එතන දෙවෙනි ගැලපීම ඇතුලේ අපිට හඳුනා ගන්න තියෙන්නේ. බලන්න හතරවෙනි ගැලපීම කියනවා සමාගම විසින් භාණ්ඩ විකිණීමට සහ විකිණීමෙන් පසු පළමු මාස 6 තුළ නඩත්තු සේවා සැපයීම සඳහා 2023 දින ගනුදෙනුකරුවෙකු සමග ගිවිසුමකට එළඹෙන ලදී. ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව රුපියල් 1500ක් වූ අතර ඉන් රුපියල් 1000ක භාණ්ඩ විකුණුම් සඳහා වන අතර ඉතිරි නඩත්තු සේවා සැපයීම සඳහා වේ. සමාගම විසින් ගිවිසුම් මත එකඟ වූ සියලු භාණ්ඩ 2023 දින විකුණු ලද අතර ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව මුදලින් ලැබී ඇත. මෙම මුළු වටිනාකම විකුණුම් තුල ගිණුම්ගත කර ඇත. දැන් මේ කියන්නේ මෙන්න මේ ප්‍රමිතාංක SLFRS 15 සම්බන්ධයෙන් මේ කියන්නේ. අයබාර සම්බන්ධ ප්‍රමිතියේ අයබාර සම්බන්ධ ප්‍රමිතියේ කොහොමද කියන්නේ එතකොට? එතන මේ කියන්නේ එතකොට 1500ක මම දහස් ගණන් කතා කරන්නේ 1500ක මුළු ආදායමක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකෙන් භාණ්ඩ විකුණන අවස්ථාවේදීම ගන්න පුළුවන් 1000යි. ඉතුරු ටික නඩත්තු සපයන්න තමයි ඉතුරු 500 අරගෙන තියෙන්නේ. නඩත්තු සේවා සපයන්න තමයි 500 අරන් තියෙන්නේ. එතකොට භාණ්ඩේ විකුණන්නේ කවදාද? 2023යි 1. එවන 2023යි 1 ඉඳලා සේවා සපයන්න ඕනේ මාස 6ක්. ඒ කියන්නේ 2029යි 1 දක්වා කාලය තුල සේවා සපයන්න තමයි අර 500ක මුදල අරගෙන තියෙන්නේ. එහෙමනම් ඒ 500 අපිට උපලබ්ධ වූ ආදායම් බවට සලකන්න බෑ. ඒ නිසා මෙන්න මේ 1000 වටනාකම් පමණයි විකුණුම් තුල ඇතුළත් කරන්න පුළුවන්. අර 500 එතනින් ඉවත් කරන්න ඕනේ. එතකොට අපි විකුණුම් ආදායම් හැටියට මේක අපි පෙන්වුම් කරලා තියෙන වටනාකම් තියෙනවා කීයක්ද? 79500න් රුපියල් 500ක නොයිපු ආදායමක් බවට පත් වෙන්න ඕනේ. උපේලා නැති ආදායමක්. ඒක උපේන ආදායම බවට පත් වෙන තව මාස 6ක් ගත වෙන්න ඕනේ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ රුපියල් 79500ක වටිනාකමෙන් 500 ඉවත් කරනවා නොයිපු ආදායම කියලා. උපේලා නැති ආදායම. එතකොට ඒක අනුන්ගේ සල්ලි දැන් අපි මේ අරගෙන තියෙන්නේ. ඉදිරි කාලයේදී සේවා සැපයීම බලාපොරොත්තු වෙන. එතකොට මෙන්න මේ 500 අපි ගිහින් පෙන්වු කරන්න ඕනේ මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වලට අපි යන්න ඕනේ. ජංගම වගකීම් වලට ඒ රුපියල් 500 වටිනාකම ගෙනින් දාන්න ඕනේ. අපි බලමු දැන් මේ හතරවෙනි ගැලපීම කොහොමද මොකද වෙලා තියෙන්නේ කියලා. බලන්න ඒක කියලා තියෙන්නේ මොකද්ද කියලා. සමාගම විසින් භාණ්ඩ විකිණීමට සහ විකිණීමෙන් පසු පළමු මාස 6 තුළ නඩත්තු සැපයීම සඳහා 2023යි 1 දින ගනුදෙනුකරුවෙකු සමග ගිවිසුමට එළඹෙන ලදී. ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව රුපියල් 1500ක් වන වූ අතර ඉන් රුපියල් 1000ක් භාණ්ඩ විකුණුම් සඳහා වන අතර ඉතිරි නඩත්තු සැපයීම සඳහා වේ. සමාගම විසින් ගිවිසුම් මත එකඟ වූ සියලු භාණ්ඩ 2023 විකුණු ලද අතර ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව මුදලින් ලැබී ඇත. මෙම මුළු වටනාක විකුණුම් තුළ ගිණුම්ගත කර ඇත. ඒ කියන්නේ එතකොට මෙතන ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ සමාගමේ 2023යි 31. හැබැයි මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ 2023යි 1. ඒ කියන්නේ මාසයේ ආරම්භක දිනේදී. හැබැයි ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ 2023යි 31. මේ මොහොතේ මුළු ගිවිසුමේ ප්‍රතිෂ්ඨාව තියෙන 1500ක් ඒ සියල්ලම ලැබුණා කියලා තියෙනවා. ඒ සියල්ලම ලැබුණාම මොකද කරලා තියෙන්නේ? විකුණුම් ගිණුම තුළ ගිණුම්ගත කර ඇත. එන මුදල් හර කරලා විකුණුම් ගිණුම බැර කරලා තියෙන්නේ. දැන් එහෙමනම් අපි බලන්න මේකෙන් ඇත්තටම අපේ ආදායම් බවට පත් වෙන්නේ මොකද්ද? එතකොට 1500 විකුණුම් ආදායමක් ලැබුණාට අපිට කියනවා විකිණීමෙන් පසු පළමු මාස 6 තුල නඩත්තු සේවා සැපීම සඳහා ගනුදෙනුකරු සමග ගිවිසුමකට එළඹෙන ලදී. එහෙනම් එතකොට මේ රුපියල් 500 ප්‍රමාණය අපි ගිණුම්ගත වෙලා තියෙන මොකටද? මාස 6ක සේවා සැපීමේ වගකීමක් හැටියට. මාස 6ක සේවා සැපීමේ වගකීමක් හැටියට. එතකොට එහෙමනම් අපේ ආදායම් බවට පත් වෙන්න ඕන රුපියල් 1000ක් පමණයි. එහෙනම් ගිණුම්ගත විකුණුම් තුල අපි සටහන් කරන්න ඕන රුපියල් 1000ක් පමණයි. දැන් එතකොට එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? දැන් විකුණුම් වල 1500ක් තියෙනවා. ඒකෙන් එහෙනම් 500ක් ඉවත් කරන්න ඕනේ. 500 ඉවත් කරලා ඒ 500 අපි ගෙන යන්න ඕනේ මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වලට ගෙන යන්න ඕනේ. ජංගම වගකීම් කරන නොයිපු ආදායම් කියන්නේ මෙන්න මේ කොටස. ඒ කියන්නේ අපි ආදායමක් හිට හඳුනාගත්තා. නමුත් මේ වටිනාකම අපි සේවාව සම්පූර්ණ කරන තෙක් අපේ ආදායම් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේක නොයිපු ආදායම් හැටියට සටහන් කරන්න ඕනේ. හරි. අපි බලමු එතකොට දැන් මේකේ විකුණුම් වල වටිනාකම කොහොමද අපි ගිණුම්ගත කරලා තියෙන්නේ? ඒකෙන් 1000ක් අයින් කරන්න ඕනේ. මේ රුපියල් 500 අයින් කරන්න ඕනේ. ඒ 500 අයින් කරලා පස්සේ එන වටිනාකම අපි මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් අන්න රුපියල් 500 කොටස පෙන්වුම් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ පස්වෙනි ගැලපීම පහසුතරු දීපල පිරිත් උපකරණ හා බැඳේ කියලා තියෙනවා. බලන්න එකේ කියන මේක ගැලපීම සම්පූර්ණ ප්‍රමිතාංක 16ත් එක්ක තියෙන LKS 16ත් එක්ක තියෙන ගැලපීමක් තියෙනවා. බලන්න ඒක දෙන තොරතුරු විශාල තොරතුරක් දෙනවා.
ඒ කියන පාස්තනාන් තොරතුරු දේපල පිරියස උපකරණ හා බැඳේ කියලා දීලා. සියලු වටිනාකම් 10 වලින් තියෙන. එතකොට මේ වටිනාකම් ඒ දේපල හැටියට තියෙන ඉඩම් තියෙනවා, ගොඩනැගිලි, මෝටර රථ, කාර්ය උපකරණ කියන අයිතම තියෙනවා. ඒවට අදාළ පිරිවැය තියෙනවා, වර්ෂයේ මිලදී ගැනීම තියෙනවා, ප්‍රවර්තන වර්ෂයේ සඳහා ෂේ තියෙනවා, ෂේවල එකතුව තියෙනවා, ධාරණාගෙන පිරිවැය සහ මේ වටිනාකම් අඩු කරලා පස්සේ එන අගේ දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කියන ව්‍යාපාරයේ ඉඩම ප්‍රථම වර 2016 3.31 ප්‍රත්‍යාගන්නේ කර ඇත. ඒ කියන්නේ මීට කලින් වතාවක් මෙන්න මේ ඉඩම ප්‍රත්‍යාගන්නේ කරලා තියෙනවා. ඒ වටිනාකම තමයි මෙන්න මේ 22500. ඊට පස්සේ කියනවා බෙම ප්‍රත්‍යාගණයෙන් ඇතු අතිරික්ත ඉඩම් ප්‍රත්‍යාගන්න සංචිතය තුලින් නිරූපණය වේ. මෙම ඉඩම 2023 3.31 දින දෙවන වාරට රුපියල් 18000කට ප්‍රත්‍යාගන්න කර ඇත. කෙසේවද මේ මෙතෙක් ගිණුම්ගත කර නැත කියලා කියනවා. එතකොට අපි දැනට ඉඩම් වල වටිනාකම 20500ක් තියෙනවා. ඒ තියෙන 2016 3.31 ප්‍රත්‍යාගන්නාගය. නමුත් මේ අවුරුද්දේ ප්‍රත්‍යාගන්න කරන රුපියල් 18000. ගැන මේ එතකොට මේකට යනකොට එකක් තමයි මේ වෙනකොට ප්‍රත්‍යාගන්න ගිණුමේ තියෙන වටිනාකම මොකක්ද කියලා අපි හොයාගන්න ඕනේ. හරි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා ප්‍රත්‍යාගන්න වටිනාකම ශේෂ පරීක්ෂණ ඇතුලේ පෙන්වු කරලා තියෙන ආකාරය බලමු කොහොමද කියලා. හරි. මෙතන දීලා තියෙන තොරතුරු වල මෙතන තියෙන 2019 4.1 දිනට ඉඩම් ප්‍රත්‍යාගන්න සංචිතය කියලා 3500ක් තියෙනවා. ඉඩම් ප්‍රත්‍යාගන්න සංචිතය කියලා 3500ක් මේක ඇතුලේ තියෙනවා. එතකොට අතන අපි හොයාගත්ත වටිනාකම අපව බලමු පොඩ්ඩක්. මෙතන තියෙනවා ඉඩමේ වටිනාකම 20500යි නැවත අගය කරනවා 18000කට. මොකද්ද වෙලා තියෙන්නේ? ඉඩමේ වටිනාකම කීයකින් අඩු වෙලාද? 20500 තිබ්බ වටිනාකම අඩු වෙලා තියෙනවා 18000කට. ඒ කියන්නේ 4500කින් ඉඩමේ වටිනාකම අඩු වෙලා තියෙනවා. නමුත් ප්‍රත්‍යාගන්න සංචිතය ඇතුලේ තියෙනවා කියද්දි රුපියල් 3500ක්. දැන් අපි මෙන්න මේ ගැළපීම කොහොමද ගලප ගන්න ඕනේ? එකක් තමයි ප්‍රත්‍යාගන්න සංචිතවල වටිනාකම 3500කින් අඩු වෙනවා නම් ඒක අපි ගෙනියන කාර්ඩ්ද මුළු විස්තීර්ණ ආදායම කියන්නේ කාලච්ඡේදයේ ලාභයට පස්සේ අපි දෙන වෙනත් විස්තීර්ණ ආදායම් කියලා මෙන්න මේ වෙනත් විස්තීර්ණ ආදායම් වලින් අඩු කරන්න ඕනේ ප්‍රත්‍යාගන්න සංචිත කියලා රුපියල් 3500ක්. ප්‍රත්‍යාගන්න සංචිත කියලා අඩු කරන්න 3500ක්. එතකොට හැබැයි 4500ක අලාභයක් සිද්ධ වෙනවා. 4500ක අලාභයක් සිද්ධ වෙනවා. ඒකෙන් 3500ක් කලින් සංචිතයෙන් හිලව් කරනවා. තව 1000ක් ඉතුරුයි. ඒ 1000 ගෙනියන්න ඕන අපි කොහෙද? වෙනත් වියදම් වලට ගෙනියන්න ඕනේ. වෙනත් වියදම් යර්ථය අපි ගෙනහිල්ලා සටහන් කරන්න වෙනත් වියදම් කියලා රුපියල් 1000. හරි. එතකොට බලමු අපි කොහොමද මේකේ ඒ ටික ගිණුම්ගත කරලා තියෙන්නේ කියලා අරිත් ගොඩනැගිලි සම්බන්ධ කතාව පැත්තකට තියලා. වෙනත් විස්තීර්ණ ආදායම ඇතුලේ මෙතන තියෙනවා ප්‍රත්‍යාගන්න අතිරික්තයේ කපා හැරීම 3500. හරි. වෙනත් විස්තීර්ණ ආදායම ඇතුලේ ප්‍රත්‍යාගන්න අතිරික්තයේ කපා හැරීම 3500 සටහන් කරලා තියෙනවා. හරි. බලන්න ඊට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ? ඒ වටිනාකම මුළු විස්තීර්ණ ආදායම හඳුනා ගැනීමේදී ආයේ මෙතන හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ඇතුලේ පෙන්වුම් කරලා තියෙන 3500 කියලා. ඒ වටිනාකම. ඊට පස්සේ වෙනත් වියදම් වල මෙතන පෙන්වුම් කරලා තියෙනවා ඉඩම් ප්‍රත්‍යාගන්න අලාභය රුපියල් 1000ක් කියලා. එතකොට ඉඩම් ප්‍රත්‍යාගන්න සිද්ධ වෙච්ච අලාභය අවස්ථා හතරකදී පෙන්වන එකක් ප්‍රත්‍යාගන්න අලාභය වෙනත් මුළු විස්තීර්ණ ආදායම වල පෙන්වුම් කරලා තියෙනවා. හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ඇතුලේ පෙන්වුම් කරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රත්‍යාගන්න අලාභ කියලා මෙන්න මෙතන වෙනත් වියදම් වල පෙන්වුම් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සමාගම් ගාන ඇතුලේ අපිට මේ පිටු ගණනාවක ගාණක්. ඒ නිසා මේක තැන්ත ස්ථාන කීපයක් තියෙන ස්ථාන එක තැනක පෙන්වලා නැත්නම් එක තැනක පෙන්වු සමාහට ඕගොල්ලෝ එක තැනක මේ ටික පෙන්වුවොත් ලකුණු ලැබෙන තියෙන ඉඩකඩ අහිමි වෙන්න පුළුවන් අපිට. මොකද තියෙන ස්ථාන ටිකක් තියෙන ස්ථාන ඇතුලේ තමයි පෙන්වන්නේ. ඒතකොට සමාගම් ගාන හදනකොට අපිට මේක එක තැනක මේ ටික පෙන්වු කරන්න බැරි නිසා තමයි මේක තැන් තැන් වල ගෙනිලා තියෙන්නේ. හරි. හරි. බලමු අපි ඊගාවට කොහොමද වෙන්නේ කියලා ඊගාව ටික. හරි. බලන්න ඊගාවට ඒතර කොහොමද වෙන්නේ කියලා. ඊගාවට ඒ ගැළපේ මෙතන ඒකම කොටසක් හරි ඊගාවට තියෙනවා. මොකද්ද? දීපල පිරිත උපකරණ සරල මාර්ගමේට වාර්ෂිකව පහත පරිශ්‍රය කෙරේ කියලා තියෙනවා. ඊට කලින් මෙතන කියන මොකද්ද? වර්ෂය තුල ගොඩනැගිලි සහ මෝටර රථ පිළිවෙලින් 2019 10යි 1 දින සහ 2020 1යි 1 දින මිලදීගෙන ඇත. කෙසේවද මිලදීගත් දින නොසලකා වැරදිසහගත ලෙස වත්කම් වල වර්ෂ අවසාන පිරිවෙල මත ප්‍රවර්තන වර්ෂයේ ෂේ ගණනය කර ඇත. ඒ කියන්නේ එතකොට මෙතන පටන් ගන්නකොට තිබුණු වටිනාකම් ටිකක් තියෙනවා 9500යි 9500යි 7500 කියලා. හැබැයි ඒ අතර වාරේ මිලදී ගත් ඒවා ටිකුත් තියෙනවා. 19.4කට තේශයන් දෙනවා. වර්ෂයේ මිලදී ගත තොරතුරු ටිකුත් තියෙනවා. වර්ෂයේ මිලදී ගතට පස්සේ අගේ තමයි මේ දීලා තියෙන්නේ.
එතකොට අපිට කියන්නේ වර්ෂයේ ෂේ කරලා තියෙන මුළු අගේට. ඒ කියන්නේ මෙතන ගොඩනැගිලි ෂේ කරාන 9500යි 14000යි මේ දෙකම එකතු කරලා ෂේ කරලා තියෙනවා. ඒ කියන්නේ මේකට මුළු වර්ෂයටම ෂේ කරලා මෙතන මෝටර අතවලත් මුළු වර්ෂයටම ෂේ කරලා කියලා කියන්නේ. ඒතර ඒ ෂේ වටිනාකම තමයි දීපල පීඩිත ෂේ කියලා අපිට මෙන්න මේ වර්ෂයේ ෂේ කියලා මෙන්න මේ වටිනාකම ඇතුළේ පෙන්නු කරේ. මෙතන 725ක් සහ මෙතන 1050ක්. දැන් එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? එතකොට පළවෙනිම දේ තමයි මෙන්න මේ 2019 10යි එක දින ගත්ත ගොඩනැගිලි වලට මේ වර්ෂයේ ෂේ කීයක් වැඩිපුර වෙන් කරලා තියෙනවා. මේ 725 ඇතුලේ ඒ ෂේ ප්‍රමාණයක් තියෙනවා. ගොඩනැගිලි වලට ෂේ කරනවා 105ක්, මෝටර රථ වලට ෂේ කරනවා 10%ක්. ඒ ඔක්කොම එකතු කරලා තමයි මෙන්න මේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන එවනම් මේ 6000ට අපි ෂේ කරලා තියෙන 2021 ඉඳලා 2023යි 31 වෙනකල් මාස 3ක් වැඩිපුර ෂේ කරලා තියෙනවා. ගොඩනැගිලි වලට මාස 6ක් වැඩිපුර ෂේ කරලා තියෙනවා. එතකොට මේ මෙතන මාස 3ක් ෂේ කරපුවා මෙතන මාස 6ක් ෂේ කරපුවා වැඩිපුර තියෙනවා කියලා කියන්නේ. ඒ ප්‍රමාණය මේකෙන් අයින් කරන්න කියලා තමයි මේ කියන්නේ. එතකොට ගොඩනැගිලි වලට 5000ට 105 ගානේ වැඩුවොත් වෙනවා කීයද ෂේ 250ක් එනවා. ඒ 250න් මාස 6කට 125ක් එනං මෙතනින් 725න් අඩු කරන්න ඕනේ 125ක්. ඒ වගේම මෝටර රථවල වටිනාකම තියෙනවා 6000ක් 6000ට 110 කියන අවුරුද්දට 600ක් වෙනවා. මාස 3කට තියෙන එතනින් අඩු වෙන්නේ 150ක්. ඒ 150 අඩු කරන එක මෙතනින් අඩු වෙන්න ඕනේ. ඒ ටික ඊට පස්සේ අඩු කරලා අපි සාමාන්‍ය ආකාරයට ගිණුමට ගෙනියන්න ඕනේ. අපි බලමු මේකේ කොහොමද මේ වටිනාකම ගන්න කිරීම වෙන්නේ කියන එක. දැනට දීලා තියෙන තොරතුරක් එක්කනේ තියෙන්නේ. එතන මේ තියෙන වටිනාකම් ටික බලන්න කොහොමද වෙන්නේ කියලා මේ වර්ෂයේ හැදිලා තියෙන හැටි එතකොට. අතන 725ක් තිබ්බ මේ 125 අඩු වුණාට පස්සේ වර්ෂයේ 600ක් තියෙනවා. ඒ වගේම අතන 1550ක් තියෙන මෙතන මේ තියෙන 1250න් 150 අඩු වෙලා මේ තියෙන වටිනාකම. ඒ වටිනාකම අරගත්ත විදිය පෙන්ලා තියෙන මේකේ මේ තියෙන අදාළ ෂේ ප්‍රමාණය ගන්න හැටි. වර්ෂයට අදාළ මෝටර ෂේ ගණනය කරනවා 6000ට 110 ගානේ මාස 3කට 150ක් වැඩි කරලා තියෙනවා. ගොඩනැගිලි වලට 5000ට 105 ගානේ මාස 6කට 125ක් ෂේ කරලා තියෙනවා. ඒ ෂේ ප්‍රමාණය වැඩියෙන් අයින් කරලා තියෙන නිසා අපි මේ ප්‍රමාණය ඉවත් කරලා දාන්න කියලායි කියන්නේ. හරි. කාලේ කියන්නේ මෙතන මේ කියන්නේ කාලේ නොසලකා මුළු වර්ෂයටම ෂේ කරලා තියෙනවා. වැඩිපුර ෂේ කරපු ටික තමයි ඉවත් කිරීම කරන්න ඕන. හරි. ඒකට බෙදා හැරීමේ ෂේ වලට මේ වටිනාකම් මේ අරන් තියෙන විදිය. ප්‍රචාරණ වියදම් වලින් 125ක් අඩු කරලා තියෙනවා. ඊට පස්සේ පරිපාලන වියදම් වලට යද්දි මෙතන ගොඩනැගිලි ෂේ 125 අතන ප්‍රචාර වියදම් වලට 350 එකතු කරලා තියෙනවා. හරි. බලන්න 6 වෙනි ගැලපීම මොකද්ද කියලා තියෙන. ගන්දුරුකරු විසින් සමාගමට විරුද්ධව පවරා ඇති නඩුවක තීන්දුව 2025 5යි 15 දින ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව එදිරින සම්පූර්ණ වන්දිය පියුම්දා රුපියල් 550ක් ගෙවන ලදී. මෙම නඩුව 2019 12 එක දින ගොනු කර ඇති අතර සමාගමේ නීතිඥයන්ගේ මතය අනුව මේ සඳහා 2023 31 දිනට හඳුනාගත් ප්‍රතිපාදනය ශේෂ පරීක්ෂම තුල දක්වා ඇත. 2026 15 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාගමේ මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. මොකද්ද මේ කියන්නේ? ඒතර මේ කියන්නේ අපි අර කියන ප්‍රමිතාංක 10 ප්‍රශ්නේ මේ තියෙන්නේ. ප්‍රමිතාංක 10 අපි කියන්නේ මොකද්ද? වාර්තා කරන කාලකයේදී පසු සිද්ධිය කියලා කතා කරනවා. වාර්තා කරන කාලකයේදී පසු සිද්ධිය. එතකොට අපේ ගිණුම් දිනේ තියෙන්නේ 2020 3යි 31. ඊට කලින් දාපු නඩුවක් තියෙන මේක කියන්නේ 2019 12 එක තමයි මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. දැන් එතකොට තීන්දුව දෙන 2020 5යි 15. හැබැයි මූල්‍ය ප්‍රකාශන අනුමත කරනවා 2026යි 15. එතකොට මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්න කලින් නඩු තීන්දුව ලැබෙනවා. හැබැයි ගිණුම් වර්ෂයේ අවසන් දිනේට පෙර. ඒ නිසා එතකොට මේකට ගැලපීම් කරන්න කියලා කියන්නේ. හරි. එතකොට අපිට වන්දිය ගෙවන්න වෙනවා 550ක්. එතකොට අපිට ඒකලා කියන මොකද්ද? හඳුනා නඩු දිනේට අදාළව හඳුනාගත් ප්‍රතිපාදනයේ ශේෂ පිරික්සුම තුල දක්වා ඇත. දැන් එතකොට ශේෂ පිරික්සුම ඇතුලේ මේකේ වටිනාකම දක්වලා තියෙන වෙන් කරලා තියෙනවා කියලා කියන්නේ. බලන්න වෙන් කරලා තියෙන ගාණ කීයක් තියෙනවද කියලා අපි එතකොට ශේෂ පිරික්සුමේ. හරි. වන්දි සඳහා ප්‍රතිපාදනය කියලා 800ක් වෙන් කරලා තියෙනවා. කියන්නේ නඩු වන්දි සඳහා ප්‍රතිපාදනය තමයි 800 වෙන් කරලා තියෙන්නේ. දැන් ඒතර 800ක් වෙන් කරලා තියෙනවා. නමුත් අපිට කියන මේකේ 550ක් තමයි නඩුවට අදාළව වටිනාකම බවට පත් වෙන්නේ. දැන් මොකක්ද වෙන්නේ උනේ එතකොට? වෙන් කිරීම ගිණුම විශේෂයේ තියෙන බරපැත්තේ 800ක් තියෙනවා.
වෙන් කිරීම ගිණුම් බැරපැත්තේ 800ක ශේෂයක් තියෙනවා. හැබැයි වර්ෂයට අදාළ ලාභාලාභ ගිණුමින් මාරු කරන්න ඕන රුපියල් 550ක් ඒ ප්‍රමාණය මුදලින් ගෙවනවා. එතකොට මුදල් ගිණුම බැර වෙලා නඩුවන්දි වෙන් කිරීම ගිණුම හර වෙලා තියෙනවා. දැන් එතකොට 800ක් මේ සඳහා වෙන් කරලා තිබුණාට 550ක් නම් මේකට අදාළ වෙන්නේ. එතකොට නඩුවන්දි අලාභය අදි වෙන් කිරීමක් තියෙන රුපියල් 250ක්. අන්නේ රුපියල් 250 ප්‍රමාණය අපි වියදම් වලින් අඩු කරලා පෙන්වන්න ඕනේ. වියදම් වලින් අඩු කරලා පෙන්වන්න ඕනේ. හරි. බලමු අපි කොහොමද මේකේ ගැළපීම් කරන ගිණුමකින් කොහොමද යන විදිය කියලා. නඩුවන්දි ප්‍රත්‍යා ගණන ගිණුම තියෙන. එතකොට ඒකේ වෙන් කිරීම 800ක් තියෙනවා. වර්ෂයට අදාළ මුදල් ගෙවනවා 550ක්. එතකොට ලාභාලාභ ගිණුමට බැර කරනවා අපි රුපියල් 250ක්. ඒ කියන්නේ ලාභාලාභ ගිණුම බැර කරනවා කියලා කියන්නේ අදි වෙන් කිරීමක් තියෙන්නේ. අදි වෙන් කිරීමේ ප්‍රමාණය අපි මාරු කරන්න ඕනේ කොහාටද? වෙනත් වියදම් වල අඩු කරලා පෙන්වන්න ඕනේ. මේක එකතු කිරීමක් කරන්න බෑ ලාභයක් කියලා. මේක පෙර වර්ෂයක වෙන් කිරීමක් තිබ්බනම් මේ වර්ෂයේ වැඩිපුර වෙන් කරා නම් අපි ඒක ඒ ප්‍රමාණය මේ වර්ෂයේ වියදම් වලින් අඩු කරලා පෙන්වන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. හරි. බලන්න එතකොට කොහොමද වෙන්නේ කියන වියදම් වල කොහොමද මේක පෙන්වුම් කරලා තියෙන්නේ කියලා. නඩුවන්දි අදි වෙන් කිරීම කියලා 250ක් වෙනත් වියදම් වලින් අඩු කරලා තියෙනවා. වෙනත් වියදම් කියලා ශේෂයක් තියෙනවා. ඒක එතකොට දැනට කෙටුම්පත් අගේ තියෙනවා 1500ක්. එතකොට නඩුවන්දි අදි වෙන් කිරීම කියලා 250කින් අපි අඩු කරලා පෙන්ලා තියෙනවා. එතකොට 800ක් වෙන් කරලා තිබ්බා 550ක් වියදම වුණා. අපි ඊටු ටික අපි වෙන් කරලා පෙන්නලා තියෙනවා. හරි. එතකොට ඒ ප්‍රමිතාංක 10 අදාළ ගැළපීම. ඒ කියන්නේ අපි කතා කරේ 6 වෙනි ගැළපීම. බලමු අපි ඊගාව ගැළපීම කොහොමද වෙන්නේ කියන එක. හරි. එතන 6 වෙනි ගැළපීම බලන්න 7 වෙනි ගැළපීම කියන එක ගොඩනැගිල්ලක භාවිත අයිතිය වසර 4ක කාලයකට ලබා ගැනීම සඳහා 2023 1 දින සමාගම විසින් කල්බදු ගිවිසුමකට එළඹෙන ලදී. කෙසේ වුවත් අලුත් වැඩියා සඳහා රුපියල් 500ක් වේදන් දැරීමෙන් පසු 2023 1 දින සිට මෙම ගොඩනැගිල්ල භාවිත සඳහා යොදාගත හැකි විය. එතකොට ගොඩනැගිල්ල අපි කල්බදු ක්‍රමයට ගන්න 2023 1 මේගොල්ලෝ අලුතෙන් රුපියල් 500ක් වේදන් කරලා 2023 31 ඉඳලා ගොඩනැගිල්ල භාවිතයට අරන් තියෙනවා. මෙම ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම මුළු කල්බදු කාලය තුල සමාගම ප්‍රතිලාභ ලැබේ අපේක්ෂා කරේ. කෙසේ වුවද මෙම මුදල වෙනත් පරිපාලන විධාන තුල ගිණුම්ගත කර ඇත. අලුත් වැඩියා කාලය තුල කල්බදු පොලියක් අය කරනු නොලැබේ. ඒ කියන්නේ අර මාසයේ කාලේ කල්බදු පොලිය අය කරන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියන ගිවිසුමට අනුව 2023 31 දින සිට රුපියල් 4413ක වාර්ෂික කල්බදු භාරිකයක් ගෙවිය යුතුය. ඊට පස්සේ කියන 2023 31 දිනෙන් අවසන් වර්ෂ සඳහා කල්බදු පොලිය 1890ක කියලා. එතකොට පළවෙනි කල්බදු වාරිකයේ ගෙවන්න වෙන්නේ අපිට කවදාද? 2021 3:31. මොකද 23:31 තමයි වැඩේ පටන් ගන්නෙ. මේ දවස් තමයි මේක ගෙවන්නේ. එතකොට කල්බදු ක්‍රමයට ගත්ත වටිනාකමක් තියෙන්න ඕනේ. මේ කල්බදු ක්‍රමයට ගත්ත වටිනාකමට රුපියල් 500ක වියදමකුත් අපි දරලා තියෙනවා. හරි. වෙන තොරතුරක් මේක ඇතුළේ බලන ශේෂ පිරික්සීමේ එතකොට කල්බදු වටිනාකම කොච්චරක් තියෙනවද කියලා බලන්න ඕනේ පළවෙනිම දේ. හරි. බලන්න කල්බදු වටිනාකම කොච්චරක් තියෙනවද කියලා මේක වටිනාකම අපිට දීලා තියෙනවා. කල්බදු වගකීම කියලා දීලා තියෙනවා 12600. කියන්නේ 12600ක ගොඩනැගිල්ලක් තමයි අපි කල්බදු ක්‍රමයට මේක ලබාගෙන තියෙන්නේ. ඒ ලබාගත් ගොඩනැගිල්ලේ වටිනාකම 12600 මේක ඇතුලේ පෙන්වුම් කරලා තියෙනවා. එතකොට මේකට අමතරව මේ ගොඩනැගිල්ල වලින් අපි රුපියල් 500ක වේදමකුත් දරලා තියෙනවා කියලා කියනවා. හරි. බලමු අපි මෙතන මේ ගැළපීම කොහොමද මේක ඇතුලේ අපි හඳුනා ගන්න ඕන කියලා. හරි. එතකොට එකක් තමයි මේකේ භාවිත හිමිකම සහිත වත්කම වටපත් වෙන්නේ මේ 12600 සහ අර රුපියල් 500 කියන දෙකේ එකතු. එතකොට භාවිත හිමිකම සහිත වත්කම් වෙන්න ඕනේ 12600යි 500 කියන්නේ 13100ක වටිනාකමක් අපි භාවිත හිමිකම සහිත වත්කම් බවට පත් කරන්න ඕනේ. හරි. බලමු අපි කොහොමද එතකොට භාවිත අයිති වත්කම් එහෙනම් කල්බදු දීපල කොහොමද සකස් වෙන්නේ? කල්බදු ණයහිමිය කොහොමද සකස් වෙන්නේ කියන කාරණේ. එතකොට කල්බදු අයිති කියන භාවිත අයිති සහිත වත්කම් කියන කල්බදු දීපල සම්බන්ධයෙන්. එතකොට ඒකෙදී කල්බදු ගත්ත වටිනාකම තිබ්බ 12600ක් අපි වෙනම අමතර වියදමක් දුන්නා රුපියල් 500ක මේ දෙක එකතුව තමයි අපි භාවිත වත්කම් සහිත කියලා දීපල පිළිවෙත වලට පහලින් අපි සටහන් අංක 6ට සාමාන්‍යයෙන් ගෙනියන්නේ. එතන කල්බදු ණයහිමි වගකීම තියෙනවා 12600. මේ 12600 මෙහෙම පෙන්නුවාට මේක අපිට එක තැනකට ගෙනihin දාන්න බෑ. මොකද අනිවාර්යයෙන් මේක අපි දන්න ඊගා වර්ෂයට අදාළව ගෙවන්න ඕන වටිනාකම තියෙනවා. 4413ක් ගෙවන්න තියෙනවා. ඒක ඇතුලේ 1890ක පොලියක් තියෙනවා කියලා කිව්වා. එතකොට එහෙනම් ඉස්සලම අපි කරන්න ඕනේ මේ 12600න්
අර 4413න් 1890 අයින් කරාට පස්සේ වෙන වටිනාකම මූල තත්ත්ව ප්‍රකාශයේ පෙන්වුම් කරන්න ඕනේ ජංගම වගකීම් යටතේ. ඊට පස්සේ ඒ එන වටිනාකම අපි ගෙනින් අඩු කරන්න ඕනේ මෙන්න මේ කල්බදු වගකීමෙන් අඩු කරන්න 12600. බලමු අපි කොහොමද මූල තත්ත්ව ප්‍රකාශයේ පෙන්වුම් කරලා තියෙන ආකාරය මොකක්ද කියලා. හරි. මූල තත්ත්ව ප්‍රකාශයේ පෙන්වුම් කරද්දී අර 4413 මෙතන මේ ප්‍රමාණය අඩු කරාට පස්සේ තියෙන වටිනාකම 2523 තියෙනවා. 12600න් ඉතුරු වටිනාකම ඊට පස්සේ 10077ක් තියෙනවා කල්බදු ණය හිමි කියලා වටිනාකම. එතකොට මෙතන හැම වෙලෙම ලකුණු දෙද්දී කල්බදු ණය හිමිය මේ ජංගම සහ ජංගම නොවන හැටියට කඩන්න ඕනේ. කඩද්දී කල්බදු ණය හිමිය ජංගම කොටස බවට පත් වෙන්නේ ආසන්නතම වර්ෂයේ ගෙවන වාරිකයෙන් පොලි අඩු කරාට පස්සේ ලැබෙන වටිනාකම අපි ජංගම කොටසටත් ඊට පස්සේ මේ ජංගම කොටසෙන් මුළු වගකීම අඩු කරාට පස්සේ ඉතුරුය ජංගම නොවන වගකීමට අපි ගෙනියන්න ඕනේ. ඒක තමයි අතට කල්බදු සම්බන්ධයෙන් අපිට ප්‍රමිතාංක 16 දී අපි කතා කරන ගැලපීම. හරි. ඒක සාමාන්‍යයෙන් අපිට හැම අවුරුද්දකම විභාගයේදී ලැබෙන ගැලපීමක් ලකුණු ස්ථාන 3කදී තියෙනවා. එකක් කල්බදු ණයහිමියගේ ජංගම කොටස, අනිත් ජංගම නොවන කොටස, අනිත් කල්බදු පොලිය. නමුත් මේ ගානේදී මේ ගිය අවුරුද්දේ අපි 2020 ප්‍රශ්න පත්‍රයේ කල්බදු පොලිය එන්නේ නැහැ. මොකද අවුරුද්ද අවසානයේ තමයි මේ වත්කම අපි ලබාගෙන තියෙන්නේ. හරි. හරි. බලමු අපි ඊගාව ගැලපීම කොහොමද තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ තියෙන මෙතන වර්ෂය තුල ගෙවූ ආදායම් බදු තුල වර්ෂය සඳහා ගෙවූ රුපියල් 520ක් ඇතුළත් වේ 2023 දින අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම රුපියල් 650ක් තස්තමේන්තු කර ඇත. එතකොට මෙතන එක පැත්තකින් අපිට කියනවා මේ වර්ෂයට ගෙවපු බදු ප්‍රමාණයක් ඊට අමතරව කියන පෙර වර්ෂයට අදාළ ගෙවූ බදු ප්‍රමාණයක්. හරි. එතකොට වර්ෂයේ තුල ගෙවූ ආදායම් බදු තුල පසුගිය වර්ෂය සඳහා ගෙවූ 520ක් ඇතුළත්. ඒ කියන්නේ අපි දන්නා ආදායම් බදු ගණනය කිරීමේදී කරන්නේ දේශායන දෙපාර්තමේන්තුව අපිට කියලා තියෙන මොකද්ද? කාර්තු පදනමින් ස්වතක්සේරු ක්‍රමයට ආදායම් බදු ගවන්න කියලා. කාර්තු පදනමින් ස්වතක්සේරු. ඒත් කාර්තු පදනමින් කියලා කියන්නේ වර්ෂයේ මාස 3න් 3ට ආදායම් බදු ගවන්න කියලා තියෙන මාස 3ක් යන්නේ කොහොමද? 4 වෙනි මාසේ පළවෙනි පටන් ගත්තට පස්සේ 6 වෙනි මාසයේ පළවෙනි කාර්තු අවසන් වෙනවා. එතකොට ඒක ගෙවන්න කල් දීලා තියෙනවා තවත් දින 45ක්. ඒ අනුව එතකොට හැම වෙලේම එක කාර්තුවක් තියෙන ඊගාව ගිණුම් වර්ෂයට යන එක. එතන මේ වෙන්නේ ඉන්නේ කාරණේම. එතකොට මේ තියෙන ගිය අවුරුද්දේ අවසාන කාර්තුවේ බදු කොටස තමයි මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ ගෙවලා තියෙන්නේ. ඒක තමයි 520ක් කියලා කියන්නේ. එතකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන මොකද්ද? මේ ගිය අවුරුද්දේ අවසාන කාර්තුවට දාල බදු වෙන් කිරීමක් තියෙනවා. එතකොට දැන් අපි දන්නවා මෙතන බදු ගෙවලා තියෙනවා 520ක්. හැබැයි ගිය අවුරුද්දේ අවසාන කාර්තුව ගෙවු බද්දකුත් තියෙනවා. ඒකට අමතරව කියනවා අවසාන වර්ෂයේ සඳහා මුළු ආදායම් බදු වගකීම 650ක් තස්තමේන්තු කර ඇත. එතන මේ අවුරුද්දේ ආදායම් බද්ද 650ක් කියලා කියනවා. හරි. අපි බලමු එතකොට මේකට කොච්චරක් බදු වෙන් කරලා තියෙනවද කියලා මේ අවුරුද්දට. ශේෂ පිරික්සම ඇතුලේ බදු වෙන් කිරීම බලන්න කොච්චරක් තියෙනවද කියලා. ගෙවූ ආදායම් බදු කියලා තියෙනවා 1250ක්. ආදායම් බදු ප්‍රතිපාදනය කියන්නේ වෙන් කිරීම තියෙනවා 400. කියන්නේ ගිය අවුරුද්දට දාලා වෙන් කරලා තියෙන රුපියල් 400ක්. නමුත් ඒතර 520ක් තිබුණා. මේ අවුරුද්ද වෙනකොට අපි ගෙවලා තියෙන බදු 1250ක්. දැන් එතකොට එහෙමනම් මේ ආදායම් බදු ගෙවීම බලමු කොහොමද අපි ගැලපීම අරගෙන මේ තොරතුරු ටික ආදායම් ප්‍රකාශ සහ මූල තත්ත්ව ප්‍රකාශයට අපි මේ ටික අරගන්න ආකාරය. ආදායම් බදු ගැලපීම අපි එතකොට හරියට හඳුනා ගන්න ඕනේ. ආදායම් බදු වගකීම් බලන බදු පෙරලාභය ගන්න සැලකෙන මෙතන කියනවා එතකොට ආදායම් බදු 2018-19 තක්සේරුව 520යි 2018-19ට වෙන් කරලා තිබි 400ක් ඌණ බදු වෙන් කිරීම 120ක් වෙනවා. එතකොට මෙතන මේ අවුරුද්දට තක්සේරුව 650යි. එහෙනම් මුළු ආදායම් බද්ද දෙන රුපියල් 770ක් ආදායම් බද්ද ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රමාණය තමයි ලාභාලාභ ගිණුම අපි මූල මේ පෙන්වු කරන්න ඕන වටිනාකම. එතකොට ගිය අවුරුද්දට දාලා 1520කුත් මේ අවුරුද්දට දාලා 650කුත් අපි ගෙවන්න ඕනේ. ඒ වුණාට අපි ගෙවලා තිබෙ 1250ක්. ඒතර වැඩිපුර ගෙවීම කරලා තියෙන අන්න ඒ ප්‍රමාණය අපි මූල තත්ත්ව ප්‍රකාශයේ පෙන්වු කරන්න ඕනේ. ඒතර ආදායම් බදු සම්බන්ධයෙන් මේ ගැලපීම අනිවාර්යයෙන්ම පෙර වර්ෂයේ තක්සේරුවයි පෙර වර්ෂයේ වෙන් කිරීම හඳුනා ගන්නත් ඕනේ. වර්ෂයට දාලා බදු වගකීම හඳුනා ගන්නත් ඕනේ. හරි. ඒක තමයි මෙතන මේ ආදායම් බදු සම්බන්ධයෙන් තියෙන ගැලපීම. හරි. බලමු අපි මූල තත්ත්ව ප්‍රකාශයේ සහ අනිත් තොරතුරු ටිකේ කොහොමද පෙන්වු කරලා තියෙන්නේ කියන එක. එතන ලැබිය යුතු ආදායම් බදු කියලා රුපියල් 80ක් තියෙනවා. එතකොට මේක ජංගම වත්කම. අපි වැඩිපුර ආදායම් බදු ගෙවලා තියෙන 80ක් වැඩිපුර ගෙවලා තියෙන. ඒ ප්‍රමාණය එතන තියෙනවා. බලන්න ඊට පස්සේ ආදායම් ප්‍රකාශය ඇතුළේ මේක පෙන්වු කරන ආකාරය ආදායම් බදු 770 වර වර්ෂයට අපි ගණනය කරගත්ත ආදායම් බදු තමයි පෙන්වු කරලා තියෙන්නේ. එතන මේ ටික තමයි අපිට සාමාන්‍යයෙන් සමාගම් ගාණක් ඇතුළේ හඳුනා ගන්න තියෙන විශේෂ තොරතුරු බවට පත් වෙන්නේ. හරි. එතකොට මේ ඒ ගැලපීම් ටිකෙන් අපේ සමාගම් ගාන තොරතුරු අවසන් වෙනවා. ඊට පස්සේ
විශේෂ තොරතුරු හැටියට ගණිතය අපි අඳුර ගන්න ඕන එකක්. මෙන්න මේ තොරතුරු ගද්දි මේ දේපල පිළිවෙත් සටහන අපි අරගන්න ආකාරය බලමු කොහොමද වෙන්නේ කියලා. ඒක මම පැහැදිලි කිරීමක් කරන්න දේපල පිළිවෙත් සටහන. දේපල පිළිවෙත් සටහන බලන්න කොහොමද වෙන්නේ කියලා. මේ විකුණු වටිනාකම ගත්ත හැටි තියෙන මේ වෙනත් ආදායම් ටික ආපු හැටි තිබුණා. ඒ කතා කරපු ගැළපිලි ටික ඊට පස්සේ ප්‍රකාශ ප්‍රාග්ධනයට යනකොට අර මුළු විස්තීර්ණ ආදායම වර්ෂයේ රඳවාගත් පියුම් ප්‍රමාණය මෙච්චරක් තියෙනවා. ඊට පස්සේ මේ වටිනාකම විස්තීර්ණ මේ ප්‍රත්‍යාගන්න අලාභය දැන් අර මෙන්න මේ වටිනාකම එක පියලියේ තියෙන්න ඕනේ මේක. එක තීරුවේ අනිවාර්යෙන් තිබිය යුතුයි. එක තීරුවේ තියෙනවා නම් පමණයි මෙතන ලකුණු ලැබෙන්නේ. නැත්නම් අපිට ලකුණු ලබා ගන්න වෙන්නේ නැහැ. හරි. මේ දේපල පිළිවෙත් සටහන. මේ දේපල පිළිවෙත් සටහනෙත් මෙන්න මේ වෙනස් වීම අනිවාර්යෙන් අපි සැලකිලිට ගන්න ඕනේ. මොකද ඒකේ තමයි අපිට ලකුණු ලැබෙන මේක සාමාන්‍ය ලකුණු 6ක් වෙන් කරලා තිබුණා මේ ගානට ගිය පාර. හරි. ඒ ලකුණු ලැබෙන ස්ථාන ටික මේ ප්‍රත්‍යාගන්න වටිනාකම අඩු වීමට වර්ෂේෂය සංශෝධනය වුණාට ඊට පස්සේ මේ අලුත් වටිනාකම් එකතු කරලා පෙන්නුවාට සහ අවසානයේ මෙන්න මේ 45575 මූලතත්ත්ව ප්‍රකාශයේ පෙන්වු කරන ලකුණු දීලා තිබුණා. හරි. ඒ නිසා සමාගම් ගානක අනිවාර්යයෙන්ම දේපල පිළිවෙත් සටහන කියන්නේ සාමාන්‍ය ලකුණු 40ක් දෙන මුළු ගානටම ඒ ලකුණු 40න් ලකුණු 8ක් විතර වගේ ප්‍රමාණයක් මෙන්න මේ දේපල පිළිවෙත් සටහන ඇතුළේ අපිට පහසුවෙන් උපයා ගන්න පුළුවන්. ඒ නිසා අපි සමාගම් ගාන වැඩි අවධානයකින් ඒ වගේම විශේෂයෙන් ප්‍රමිති සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. ඒ වුණාට අපි ප්‍රමිති සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා නම් සමාගම් ගානේ ලකුණු 40න් අඩුම ගානේ ලකුණු 30ක්වත් බේර ගන්න අපිට පුළුවන්. මොකද සමාගම් කියලා ගොඩක් වෙලාවට සමහර ළමයි සමාගම් ගාන අමාරුයි කියලා අතාරින තව සමහර කොටසක් තව කොටසක් මේ ගාන ඉස්සලාම හදන්න පටන් ගන්නවා. පළවෙනි ගාන අනිවාර්ය ගාන හින්දා හැබැයි අනිවාර්ය ගාන නිසා මේක ඉස්සලාම හදන්න පටන් ගත්තාම පොඩි අවදානමකුත් තියෙනවා. මොකද අපිට කාලය ගත වෙනවා දැනෙන සමහරලාට ලකුණු 20 ලකුණු 40ක් ගානක් මේකට අපිට සමහරලාට නොදැනුවත්ව පැයකට වඩා ගියොත් ඉතුරු ගණන් ටික හදාගන්න ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඒක තමන් කාලය කළමනා කරගන්න මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරන. ඒ ක්‍රමේ පාවිච්චි කරන්න මේ ගානට යද්දී එහෙම නැතු ගාන අනිවාර්යයෙන්ම සම්පූර්ණ හදලා මේකේ ඊගාව ගානට යන සූදානම් වෙන්න යන්න එපා. එතකොට සමහරට අපිට ලේසි මාතෘකාවල ලකුණු ගන්න පුළුවන් අවස්ථාව අපිට අහිමි වෙන්න පුළුවන්. හරි. ඔක තමයි සමාගම් සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන කොටස. බලමු අපි ඊකට කළමනාකරන ගිරුම් කරන්නේ කොහොමද අපිට මේ ප්‍රශ්න මේ පෞද්ගලික වර්ෂයේ අපිට ලැබිලා තියෙන ආකාරය බලමු කොහොමද වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද දෙවෙනි ප්‍රශ්නේ සකස් වෙලා තියෙන කළමනාකරන ගිරුම් කරන්නේ කියලා. මෙතන එතකොට මේකේ කියනවා සීමිත සුරංග පොදු සමාගම විසින් අලෙවි කරන ලබන DMI නම් තොගය අයිතමේ 2020 ජනවාරි මාසයට දාලා තොරතුරු 5ක් දී ඇත කියලා තොරතුරු ටිකක් දීලා තියෙනවා. ආරම්භක ශේෂයක් තියෙනවා, ගැනුම් වටිනාකම් ටිකක් තියෙනවා, ප්‍රමාණය දීලා තියෙනවා, නිකුත් කිරීම වලදී වටිනාකමක් දීලා නැහැ. මෙතන වෙන තොරතුරක් කියලාත් නැහැ. බලන්න ඊට පස්සේ කියනවා අවශ්‍ය වන්නේ පෙරපිවිසි පෙරපිට ක්‍රමයට අනුව 2020 1.31 දිනට DMI තොගේ පිරිවැය කීයද කියලා. ඒ කියන්නේ අපි මේ සරලව ගත්තොත් මේ කියන්නේ මොකද්ද? 5-4 ක්‍රමයට ගත්තොත් තොගේ පිරිවැය කීයක් තියෙනවද කියලා අහන මේ අවසාන තොගේ. ඒකෝර අපි කරන්න ඕනේ මොකද්ද? මේ තොග ලැයිස්තුව අරගෙන තොග ලෙජරයක් හදලා තොග ලෙජරේ බලාගෙන අවසාන තොගේ හදාගන්න එක. මේක සරලව කරගන්න පුළුවන් දෙයක්. හරි. තොග ලෙජරේ බලමු තොග ලෙජරේට මේ ටික දාමහම මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන එතකොට 1.1 තිබුණු තොගේ 500ක් තියෙන එක වටිනාකම 10000යි. ඊට පස්සේ 1.5 අරන් තියෙනවා 300ක් 24 ගාන. එතකොට 7200යි. එතකොට අතන ගබඩාවේ 500ක් තිබුණා. දැන් මෙතන 300ක් ඇවිල්ලා තියෙනවා. ඔක්කොම 800ක් වෙනවා. එතකොට මෙතන 7200යි. අතන 10000යි. ඔක්කොම 17200ක් වෙනවා. දැන් අපි නිකුත් කිරීමක් කරනවා 1.12. අපිට අතන ප්‍රමාණය දීලා තිබ්බ මිල දීලා තිබුණේ නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ මොකද්ද? මේ නිකුත් කරන්නේ පළමු ලැබීම් පළමු නිකුත් කිරීම ක්‍රමයට නම් 1.12 නිකුත් කරන්න ඕන. මේ වෙනකොට ගබඩාවේ තිබුණේ. අර 500ෙන් තමයි නිකුත් වෙන්නේ. 500 වටිනාකම. එතකොට එක වටිනාකම දීලා තිබුණේ. එතකොට 10500 බෙදන 20ක්. එහෙනම් 20 ගානේ ගත්ත 400ක් තමයි නිකුත් වෙන්නේ. එතකොට 800යි. එතකොට අතන 9200ක් එනවා. ඊට පස්සේ ආයේ පාරස්සෙන්ද අපි අරගන්නවා 300ක කිලෝ 300ක්. ඒක 300ක් ගන්න 25 ගන්න 7500යි. දැන් ගබඩාවේ තියෙනවා කිලෝ 700ක් 16700යි. 1.25 නිකුත් කරනවා 300ක්. මෙන්න මේ 1.25 නිකුත් කරද්දී අපි දැනගන්න ඕනේ කලින්ම ගබඩාවේ 500ක තොග තිබුණා. ඒකෙන් 400ක් නිකුත් කරා නම් ඒකෙන් 100ක් ඉතුරුයි. ඒ 100 නිකුත් ගත්තේ 20 ගාන ඒකෙන් දියා 300 නිකුත් කරන ඊගාවට ලැබුණ එකෙන් ගන්න ඊගාව ලැබුණේ මෙන්න මේ 325 ගාන ඒවා. හරි 24 ගාන ඒවා මෙතන ආවේ 24 ගාන ඒවා 200. එතකොට 4800යි. දැන් මේ මොහොතේ නිකුත් කරා 300ක් 4800යි. දැන් එතකොට ගබඩාවේ තිබුණ 700ක් 300ක් නිකුත් කරා 400ක් ඉතුරුයි 9900යි. දැන්
1.30 ආයි ගන්නවා 200ක් 26 ගානේ 5200යි. දැන් ගබඩාවේ තියෙනවා ඒකක 400යි මේ 200ත් එක්ක 600යි. ගබඩාවේ මේ වෙනකොට තිබුණේ 9900යි. මෙතන 5100ක් ආවා. ඔක්කොම 15100ක් වෙලා තියෙනවා. මෙන්න මේ තෝගේ ගැන තමයි අහන්නේ තොරතුරු. එතකොට ඉක්මනින් අපිට මේක අර සාමාන්‍යයෙන් අපි ගෙනුම් කරන්නේදීත් මේ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ වගේම මම හිතන්නේ BSL ව්‍යාපාර අධ්‍යයනයේත් මෙහෙයුම් කළමනාකරණ යටතේ මේ තොගලජිරි සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට මේකේ අහලා තියෙන පළවෙනි එක 5-4 ක්‍රමයට මෙන්න මේ තොගේ වටිනාකම කීයද කියලා තමයි අහලා තියෙන පළවෙනි ගාන. දෙවෙනි ගානේ පළවෙනි කොටස. හරි. අපි බලමු ඊට පස්සේ මේකේ දෙවෙනි කොටසේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ 5-4 ක්‍රමයට 1.30ක නිකුත් කරපු තොගේ පිරිවැය කීයද කියලා අහනවා. එතකොට අර ලේඛනෙන් අපිට ගත්ත හැකින්ද බලන්න ලේඛනේ තියෙන මේ නිකුත් කරපු තොගතිගේ වටිනාකම. මෙතන 8000 නිකුත් කරා මෙතන 6400 නිකුත් කරා මේ දෙකේ එකතුව තමයි අහන්නේ. හරි. එතකොට බලන්න ඒකේ වටිනාකම කීයද දෙන්නේ කියලා. 8000යි 6400 අපි නිකුත් කරලා තියෙන 14000ක තොග නිකුත් කරලා තියෙනවා. අර තොගලජිරේ ගත්තාම මේක වඩා පහසුයි අපිට ඒකයි. ඒ කියන්නේ තොගලජිරේ ගන්න පුළුවන් වෙලාවේදී ඒක තොරතුරු ගණනාවක් එකෙන්ම අහනවා. අපි ඒ වෙලාවේ මේක ඉවරක් කරන්න ඕනේ. හරි. හරි. අපි බලමු ඒ පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස මොකක්ද අහලා තියෙන්නේ කියලා. ඒකේ එතන කියනවා ಭಾರತ සාමාන්‍ය පිරිවැය ක්‍රමයට අනුව 2020 ජනවාරි මාස සඳහා විකුණු පිරිවැය ගණනය කරන්න කියලා. එකම තොරතුරු ටිකක් දීලා 5-4 ක්‍රමයට විස්තර දෙකක් අහනවා. ඒ වගේම බරතබු සාමාන්‍ය ක්‍රමයට එක විස්තරයක් අහනවා. එතකොට මේකෙදිත් අපිට වෙනම තොගලජිරයක් හදන්න වෙනවා. බලමු අපි තොගලජිරේ කොහොමද මේ තොරතුරු ඇතුළත් කරලා මේ වටිනාකම ගන්න කියන එක. එතකොට අර තියෙන ආකාරයටම තොරතුරු ටික අරගත්තා. දැන් එතකොට මෙතන වෙනස් වීමක් සිද්ධ වෙනවා. මේ වෙනස් වීම වෙන්නේ මොකද්ද? අර ආරම්භක තොගේ වෙනසක් වෙන්නේ නැහැ. මිලදී ගත්ත එකේ වෙනසක් වෙන්නේත් නැහැ. නිකුත් කරනකොට මේ මොහොතේ ගබඩාවේ තිබෙන තොගේ වටිනාකම බෙදනවා ප්‍රමාණය. එතකොට මේ මොහොතේ ගබඩාවේ තියෙනවා 17200ක් වටිනා තොග ප්‍රමාණය ගත්තොත් 800 නම් 800න් 17200 බෙදුවට පස්සේ ලැබෙන 21.750. එතකොට එහෙනම් මේ 400 නිකුත් කරන්න ඕනේ 21.750 ගාන නිකුත්. එතකොට 8600ක් නිකුත් වෙනවා. එතකොට ඉතුරුත් වෙනවා 8600. දැන් අපි 25 ගානේ ආයෙ තොග 300ක් ගත්තා. ඒ 7500 අතරට වුණ 700යි ප්‍රමාණය 700ක් වෙලා 16100ක් වෙනවා. ඊට පස්සේ ආපහු 300ක් නිකුත් කරනවා. එතකොට ගැටලුවක් නෑ. අර මිල අතරින් බෙදුවා 23ක් වෙනවා. 23 ගානේ මේ ටික 6900යි. එතකොට 400ක් ඉතුරු. එතකොට 9200යි. මේ මොහොතේ ආපහු ගන්නවා 26 ගානේ 200ක්. දැන් ගබඩාවේ තියෙන ඔක්කොම 600ක්. එතකොට 14400යි. අහන්නේ අපි නිකුත් කරපු තොගේ පිරිවැය කීයද කියලා අහන්නේ. බරතබු සාමාන්‍ය. එතකොට නිකුත් කරලා තියෙන්නේ මෙතන 8600යි. මෙතන 6900යි. ඔක්කොම 15500ක තොග තමයි අපි මේ මොහොතේ නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මෙතන අපි උත්තරේ ගන්න. එතකොට WC ක්‍රමෙන් නිකුත් කර පිරිවැය කියලා දෙනවා 15900ක් කියලා ගණන් ඕනේ. මොකද දැන් සාමාන්‍ය ඔය ක්‍රම දෙක විතරයි අපිට එන්නේ. මේ සමානලට මේ අවුරුද්දේ මේකේ ප්‍රතිවෘද්ධ පැත්ත වෙන්නත් පුළුවන්. නිකුත් කරපු තොගේ වටිනාකම අහලා තියෙන මේවා සමහරට ලබන අවුරුද්දේ මේ අවුරුද්දේ ඉතිරි තොගේ වටිනාකම අහන්න පුළුවන් 5-4 ක්‍රමයට නැතුව මේ WC ක්‍රමයට. හරි. ඒ නිසා අපි ඒක සූදානම් වෙන්න මෙන්න මේ ඕනම ක්‍රමයකට මේ ගාන සකස් කරගන්න. හරි. හරි. බලමු අපි ඊටත් දෙවෙනි ගානේ දෙවෙනි කොටස. මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඒකේ කියනවා ආයන කොටස දිනේශ් සමාගම AB ලෙස හා AB ලෙස භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරයි. මෙම සමාගම සතු කර්මාන්තශාලාව එකලස් හා නිමවුම් නමින් නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකකින්ද ගබඩාව නම් සේවා දෙපාර්තමේන්තුවකින්ද සමන්විත වේ. මෙම සියලු දෙපාර්තමේන්තු එකම පරිශ්‍රයේ පිහිටා ඇත. තවද සමාගම සතු පරිපාලන දෙපාර්තමේන්තුවක් ඇති අතර ඒ වෙනම ගොඩනැගිල්ල පිහිටුවා ඇත. ඉදිරි මූල්‍ය වර්ෂ සඳහා ඒක 5000ක් ක්‍රියාකාරී මට්ටමේදී අයවැයගත පොදුකාර්ය පිරිවෙය පහත දී ඇත. ඉදිරි අවුරුද්දට ඒක 5000ක් හදන්න මේ කර්මාන්තශාලාව දිනේ සමාගම සූදානම් වෙනවා. ඒගොල්ලෝ භාණ්ඩයක් නිෂ්පාදනය කරන A සහ B කියලා. ඉතින් A සහ B කියන දෙක නිෂ්පාදනය කරද්දී මේගොල්ලෝන්ගේ කර්මාන්තශාලාවේ කොටස් තුනක් තියෙනවා. කොටස් තුනෙන් දෙකක් එකලස් සහ නිමවුම් කියලා වෙන් කරලා තියෙන නිෂ්පාදන දෙපාර්තමේන්තුවක්. ඊට අමතරව ගබඩාවක් තියෙනවා. ඊට ඒ ඔක්කොම තියෙන එකම ගොඩනැගිල්ලක ඊට අමතරව කියනවා ඔෆිස් එකක් තියෙනවා. ඒක තියෙන්නේ වෙනම ගොඩනැගිල්ලක් කියලා කියනවා. අපිට දෙනවා ඊට පස්සේ තොරතුරු වේතන දීලා තියෙනවා වක්‍ර වේතන 750යි 750යි කියලා තියෙන එක පරිපාලන දෙපාර්තමේන්තුවට.
දැන් නිෂ්පාදන කළමනාකරුවන්ගේ වැටුප් දීලා තියෙනවා. ගොඩනැගිලි කුලී, යාන්ත්‍රශය, කාර්යෝපකරණශය, විදුලි ගාස්තු, වෙනත් නිෂ්පාදන පොදුකාර්ය කියලා මේ පොදු වේ දරන ලද වේතන් ටික දීලා තියෙනවා. ඊට පස්සේ අපිට එනවා තොරතුරක් විභාජන පදනම් පැහැදිලි කිරීම පොදුකාර්ය පිරිවේ විශ්ලේෂණ පත්‍රිකාව සකස් කරන්න කියලා දීලා තියෙනවා. එතන අපි මේ තොරතුරු ටික අරගත්තාම මේ තොරතුරු මේකට බෙදා හරින ආකාරය තියෙන්නේ. මේ බෙදා හරින ආකාරය එතකොට වක්‍ර වේතන මේනට අපි දීලා තියෙන්නේ. ඒ දී මුළු වට්ටාක මහත්වියක් තියෙන එක සේවක සංඛ්‍යාවට අනුව අපි බෙදලා දීලා තියෙනවා. නිෂ්පාදන කළමනාකරුවන්ගේ වේතන ටිකත් අපි ඒ ආකාරයට බෙදනවා. නිෂ්පාදන කළමනාකරු ඉන්න ප්‍රමාණය අනුව මේක බෙදලා දීලා තියෙනවා. ගොඩනැගිලි කුලී තියෙන භූමි ප්‍රමාණය ගත්තාම එතකොට භූමි ප්‍රමාණය 3:1 අනුපාතයට තමයි බෙදලා දීලා තියෙන්නේ. යන්ත්‍ර කුලී යන්ත්‍ර තියෙන්නේ කර්මාන්තශාලා නිෂ්පාදනාංශය විතරයි. ඒ වටිනාකම් තියෙනවා. විදුලිය පාවිච්චි කරනවා එතකොට ඒක කිලෝවොට් ගානට බෙදලා දීලා තියෙනවා. සමහරට මෙහෙම කිලෝවොට් ගාන දීලා නැත්නම් විදුලිය සමහරට බිම් ප්‍රමාණයට ගන්න පුළුවන්. විදුලිය බෙදද්දි කල්පනාවෙන් අපි තොරතුරු ගන්න ඕනේ. විදුලිය බෙදෙන සමහරලාට භූමියට වෙන්න පුළුවන්. හැබැයි සමහරලාට වායු සමනය කිරීමක් සම්බන්ධයෙන් කියනවනේ මේකට අපි ඒක බෙදන්න ඕනේ ධාරිතාවයට. බිම් ප්‍රමාණය බිමේ කියන වර්ග ප්‍රමාණය නෙමෙයි ධාරිතාවයට අපි ගන්න වෙන්නේ එතකොට. හරි. ඊට පස්සේ වෙනත් පොදු කාර්ය අතන මුලින්ම දීපු මේ වටනගම 190 කියලා දීලා තියෙනවා. දැන් එතකොට ගබඩාවේ පිරිවැයට කලින් මෙතන මුළු එකතු ඇවිල්ලා තියෙන මෙතන 2350ක් 1350ක් 300ක් සහ පරිපාලනකයේ වෙනම 220කුත් තියෙනවා. දැන් අපි ගබඩාවේ පිරිවැය බෙදලා දානවා මේකට සමානව. එතකොට 150 ඇවිල්ලා මෙතන 2500ක් සහ 1500ක් කියලා ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රාථමික විභාජනයේ සහ ද්විතීයික විභාජනයේ කියන අවස්ථාවන් දෙක. ඊට පස්සේ කියනවා එකලස් සහ නිමෙන් දෙපාර්තමේන්තුව පොදු කාර්ය පිරිවෙන් අන්තර්ගහන අනුපාත ගණනය කරන්න කියලා කියනවා. බලන්න එතන කොහොමද වෙන්නේ කියලා. එකලස් දෙපාර්තමේන්තුවේ තිබුණ 2500ක් ආවා. එතකොට එකලස් දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර පැය 50 තිබුණා. එතකොට මේක දහස් ගාණින් ගත්තේ 50යි 2500 බෙදුව 50යි. එතකොට එක යන්ත්‍ර පැයක් රුපියල් 50ක් ඇවිල්ලා තියෙනවා. නිමෙන් දෙපාර්තමේන්තුවේ ද්විතීයික විභාජනයෙන් පස්සේ ආවා 1500ක්. නිමෙන් දෙපාර්තමේන්තුවේ පැය ගාන 60000ක් තිබුණා. දහස් ගාණින් ගත්තේ 60යි 1560 බෙදුවට පස්සේ එක යන්ත්‍ර පැයක් වෙන රුපියල් 25ක්. ඒකට පොදු කාර්ය පිරිවෙන් අන්තර්ගහන ආකාරය එතන අවසන් වෙනවා. බලන්න අපි ඊගාව මේකේ අහලා තියෙන්නේ මොකද්ද කියලා. මුළු පොදු කාර්ය පිරිවෙය ගණනය කරන්න කියලා කියනවා. එතකොට අතන වක්‍ර වේතන රුපියල් 50ක් ආවා, කුලිය 120ක් ආවා. මේවා වෙන වෙනම දීලා තියෙනවා. විදුලිය රුපියල් 50ක් ආවා, කාර්ය උපකරණ රුපියල් 30ක් ආවා. ඔක්කොම 250ක් ඇවිල්ලා දෙනවා පරිපාලන පොදු කාර්ය පිරිවෙය කියන වටිනාකම. හරි. ඊට පස්සේ ඒ භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කරනවා. A සහ B කියලා භාණ්ඩ දෙකක් නිෂ්පාදනය කරනවා කිව්වා. නමුත් A කියන භාණ්ඩය ගත්තට පස්සේ A කියන එකේ වටිනාකම හැදෙන විදිහ බලන්න නිෂ්පාදන පිරිවෙය ගන්න කිරීම ප්‍රාථමික පිරිවෙය 225 කියලා දීලා තිබුණා. මෙතන නිෂ්පාදන පොදු කාර්යයක්දී එතකොට එකලස් දෙපාර්තමේන්තුවේ පැය දෙකක් ගත වෙනවා කිව්වා. එකලස් දෙපාර්තමේන්තුවට පැයක් රුපියල් 50යි කියලා කිව්වා. එතකොට රුපියල් 100ක් එනවා. නිමන් දෙපාර්තමේන්තුවේ පැය 3ක් ගත වෙනවා. එක පැයක් රුපියල් 75යි 25යි. එතකොට ඔක්කොම 75ක් එනවා. දැන් එතකොට මෙතන 225ක්, මෙතන 175ක්. ඔක්කොම නිෂ්පාදන පිරිවෙන රුපියල් 400ක්. එතකොට ඒ කියන භාණ්ඩයේ මුළු නිෂ්පාදන පිරිවෙන රුපියල් 400ක් කියලා අපි හඳුනගෙන තියෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් දැන් මේකේ අහලා තියෙන්නේ A භාණ්ඩයේ වටිනාකම තමයි අහලා තියෙන්නේ. හරි. හරි. බලන්න. B භාණ්ඩයේ විකුණු මිල ඊට පස්සේ අර කතාව පැත්තට දාලා B භාණ්ඩයේ විකුණු මිල කියලා අහන්නේ. B භාණ්ඩයට අදාළ මිල හොයන්න ඕනේ එතකොට. B භාණ්ඩයේ ප්‍රාථමික පිරිවෙය අපිට දීලා තියෙන මේක 310යි. B කියන භාණ්ඩය අදාළ නිෂ්පාදන එකලස් දෙපාර්තමේන්තුවේ පැය 4ක් ගත වෙනවා 50 ගානේ 200යි. නිමෙවුන් දෙපාර්තමේන්තුවේ පැය 2යි 25 ගානේ එතකොට 50යි. මුළු නිෂ්පාදන පිරිවෙය 560ක් එනවා. විකුණු මිල අහන. එතකොට මේ තියෙන්නේ නිෂ්පාදන පිරිවෙය. බලමු විකුණු මිල හදා ගන්න ආකාරය. විකුණුම් සකස් වීම විකුණු මිල මත ලාභය කියන එක. එතකොට පිරිවෙයට 125ක ලාභයක් යොමු කරලා තමයි හදාගන්න. එතකොට විකුණු මිල බත 125ක ලාභයක්. එතකොට විකුණු මිල 100ක් වෙනකොට ලාභය 25ක් වෙනවා. පිරිවෙය 75ක් වෙනවා. මේක සාමාන්‍ය අර තුනේක අනුපාතයට ගිහින් තියෙනවා. දැන් එතකොට විකුණු මිල 560ක් වෙනවා. ඒක අනුපාතය ගත්තට 100යි 20යි 80යි. මේ ඒ මිල සකස් වෙන ආකාරය මේ B එකේ මිල අහන්නේ මේක. ඒතර මෙතන මිලෙන් එතකොට විකුණු මිල සකස් වෙන පිරිවැයට 20ක් නම් මේ විකුණු මිලට විකුණු මිල 100ක් වෙනකොට
පිරිවැය 20ක් ලාභේ 20ක් පිරිවැය 80ක්. එතකොට 560 මේක බෙදෙන අනුපාත ගත්තට පස්සේ 1යි 4යි 5යි. මේක එකක් වෙනකොට ඒ වගේ හතරක් තියෙන්න ඕනේ පිරිවැය. එතකොට 560යි 140යි 700යි. එතකොට ඒ බාහන්නේ මිල රුපියල් 700ක් හැටියට අපි හඳුන ගන්නවා. මේ ටික තමයි පොදුකාර්ය පිරිවැය සම්බන්ධයෙන් අපිට ඇවිල්ලා තියෙන කොටස. හරි. දැන් එතකොට දැන් මෙන්න මේ ප්‍රශ්නේ ගිය පාර විභාග ප්‍රශ්නේ අපි ගත්තට පස්සේ අපිට මේක හඳුන ගන්න ඕන විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? කළමනාකරන ගිණුම් කරණයෙන් එන ප්‍රශ්නේ තිබුණේ ද්‍රව්‍ය පිරිවැයෙන් සහ පොදුකාර්ය පිරිවැය කියන ප්‍රශ්න දෙකෙන් තමයි ප්‍රශ්නේ සකස් වෙලා තිබුණේ. ඒ කියන්නේ කළමනාකරන ගිණුම් කරණේ ශ්‍රම පිරිවැය කියන කොටසේ මුකුත් ඇවිල්ලා නැහැ. ඒ නිසා එහෙමනම් අපි මේ වර්ෂයේදී අනිවාර්යයෙන්ම අපි ශ්‍රම පිරිවැය, ඒ කියන්නේ වැටුප් ලේකර සම්බන්ධයෙන් දැඩි අවධානයකින් ඉන්න බොහෝ වෙලාවට මේකින් එකක් ඉවත් වෙලා ශ්‍රම පිරිවැයෙන් වැටුප් ලේකර වලින් ගානක් අපිට ලැබෙන ඉතිරි ගඩක් තියෙනවා. ඒ නිසා ඒකට සූදානම් වෙන්න. මොකද මේවා එන්නේ නැහැ කියන එක නෙමෙයි. නමුත් ගිය අවුරුද්දේ විභාග ගානේ තිබුණේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ විතරයි තිබුණේ එහෙම එකක්. ඒ නිසා අපි මේකට සූදානම් වෙන නිසා වඩාම හොඳ. හරි. එහෙනම් අපි බලමු ඊට පස්සේ අපි අනිවාර්ය ප්‍රශ්න දෙක සාකච්ඡා කරලා ඉවරයි. දැන් බලමු අපි තෝරගන්න තියෙන ප්‍රශ්නවල පළවෙනි එකේ ඉඳන් තුන්වෙනි ප්‍රශ්නේ කියන එක. තුන්වෙනි ප්‍රශ්න සාමාන්‍යයෙන් හැමෝටම ලකුණු ගන්න පුළුවන් ආකාරයේ ප්‍රශ්නයක් හැදෙන්නේ ගිණුම් කරන සමීකරණයේ සහ ලාභ සමීකරණ ආශ්‍රයෙන් එන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒකේ බලමු අපි කොහොමද මේ ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ. ඒකෙත් බලන්න හැම වෙලේම බොහෝ වෙලාවට ගිණුම් සමීකරණ ගාන අපිට දෙනකොට එක්ක අපිට දෙනවා මේ ගිණුම් සමීකරණ ලේඛනයේ දීලා අගයන් දීලා ගණුදෙනු ටික ලියන්න දෙන්නත් පුළුවන්. සමහරලාට ගණුදෙනු ටික දීලා සමීකරණ ලේඛන හදන්න දෙන්නත් පුළුවන්. ඒක වර්ෂයෙන් වර්ෂයට මාරු වෙවිලා තියෙනවා. සමහරලාට එක දඟටම එකම ක්‍රමයට ආපු ඉවක් තියෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ මේකේ මොන ක්‍රමයට ආවත් අපිට විභාග අනිවාර්යෙන් තුන්වෙනි ගාන ගිණුම් සමීකරණයෙන් එන්නේ කියන කාර්යය. හරි. බලමු අපි තුන්වෙනි ගාන කොහොමද මේ පාර ඇවිල්ලා තියෙන්නේ කියන එක. හරි. අපි බලමු කොහොමද අපිට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි අර මුලින් කතා කරා වගේ ගිණුම් සමීකරණ ලේඛනයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. බලමු ගානේ මොකද්ද කියන්නේ කියලා. කියනවා නාමල් ඔටෝකයා තනිපුද්ගල ව්‍යාපාරයේකී මේ ව්‍යාපාරයේ පෞද්ගලික සහ ආයතනික කඳුකරුවන් වාහන නඩත්තු සේවා සපයනු ලබයි. 2021 1 දිනට මේ ව්‍යාපාර ආරම්භ ශේෂ පහත පරිදි වේ. ආරම්භ තොරතුරු ටික දෙනවා. එතකොට දේපල පිළිතුරු කරන 900ක් තියෙනවා. තොගයක් තියෙන. කියන්නේ අර වාහන නඩත්තු කරන ගන්න උපකරණ නෙමෙයි ද්‍රව්‍ය. කෙමිකල් වගේ જાති තියෙනවා. ඒතර ඒවා 160ක් තියෙනවා. වෙන ලැබෙද්දී තියෙන 130ක්. ඉදිරියට ගෙවු කුලියක් තියෙනවා 240ක්. සේවකයන්ට ගෙවු වැටුප් අත්කාරම් තියෙනවා 34ක්. බැංකුවේ තියෙන රුපියල් 100ක්. වගකීම් සහ හිමිකම් වල දීලා තියෙනවා. දිව කාලීන ණය 400ක්. ගෙවිතු වෙළඳ ගෙවිතු ඒ කියන්නේ ණය හිමියෝ ඉන්නවා 90ක්. ගෙවිතු විදුලි තියෙන 12ක්. ආයතනික ගඳුරු කරුවෙකින් ලද අත්කාරම් තියෙන රුපියල් 10ක්. කියන්නේ වගකීම් අත්කාරමක් කරන් තියෙනවා. හිමිකම තියෙනවා 1052ක්. යටින් තොරතුරක් දෙනවා ව්‍යාපාරයේ සියලු ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරේ. එතකොට අපි මේ බැංකුවේ ඇති මුදල් කියන එකත් එක තමයි මේ ගනුදෙනු සිද්ධ වෙනකොට මුදල් ඉහළ පහළ යෑම සිද්ධ වෙන්නේ කියලායි මේ කියන්නේ. හරි. බලමු අපි ඊට පස්සේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. 2020 ජනවාරි මාසයේ තුලදී ගනුදෙනු ව්‍යාපාරය තුළින් සිදු කරන පහත ගනුදෙනු ව්‍යාපාරය තුළින් සිදු කරන ලද කියලා දිනවා. ගනුදෙනු දීලා තියෙන මේකේ 15ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ලැබුණේ මෙතෙක් කල 2020 දක්වා 2020ට පෙර ලැබුණේ ගනුදෙනු 10ක්. නමුත් 2020 මේ ගනුදෙනු 15ක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි මේ වර්ෂෙත් අපි සූදානම් වෙන්නේ මෙන්න මේ ගනුදෙනු 15ක් අපිට ලැබෙයි කියන තැන ඉඳලා තමයි බලන්න ඕනේ. ඒ වගේම එතකොට බලන්න මේක කියලා තියෙන මොකද්ද කියලා ඊට පස්සේ කියන මෙතන අවශ්‍ය වන්නේ කියනවා 2020 1 දිනට ශේෂ සටහන් කර 1 සිට 15 දක්වා ඇති ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව ගිණුම් සමීකරණයේ භාවිතා කරමින් පෙන්눔 කරන්න. එක් එක් වටිනාකම ඉදිරියෙන් ඒ වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන සඳහන් කරන්න. බෙම ප්‍රශ්නයේ පිළිතුරු සැපයේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිතා කරන්න කියලා ආකෘතියකුත් දෙනවා. විශේෂයෙන් අපි තෝර සැලකිලිමත් වෙන්න ඕනේ මේ ආකෘතියෙන් බැහැර Tamanට හිතු මතේ ආකෘතියෙන් පාවිච්චි කරන්න එපා. කිසිදු කෙනෙක් දැන් උදාහරණ ගත්තොත් එහෙම අපිට මේකේ දීලා තියෙන මෙතන විස්තරය දෙනවා. මෙතන වත්කම් ටික තියෙනවා. මෙතන වගකීම් තියෙනවා. අතන හිමිකම තියෙනවා. දැන් කෙනෙක් කවුරු හරි ගත්තොත් මෙතනට හිමිකම අරන් වත්කම් එහා පැත්තට දාලා මේ කාණ්ඩේම ගන්න මෙතනට. සමීකරණේ පැත්තෙන් ගත්තොත් කිසිදු වැරද්දක් නැහැ. මේ සමීකරණේ හරි. ඒ ගත්තත් හරි. හැබැයි දීලා තියෙන ආකෘතිය මේක නම්
මේ ආකෘතියට තමයි උත්තර පත්‍රයේ සකස් වෙන්නේ. එතකොට බලන ගුරුවරු බලන්නේ මේ ළමයා මේක මේ දීලා තියෙන ආකෘතියෙන් බැහැර වෙලා හදයි. මොකද විභාග උපදේශ පිළිපදින්න කියලා කියනවනේ. ඒතර විභාග උපදේශ පිළිපදින්න කියනවා නම් අනිවාර්යෙන් අපි මේ දීලා තියෙන උපදේශ වලට යන්න. මේකෙන් බැහැර වුණ ගමන් අපිට ලකුණු අහිමි වෙන තීර කඩ වැඩි. බලමු අපි ඒතර කොහොමද මේකේ. ඒතර දීලා තියෙන දීපල පිරියත අර තිබුණු අයිටම් ඔක්කොම එතන තියෙනවා අයිටම් ඔක්කොම 10ක් තියෙනවා. ඒ 10ට තමයි ආකෘතිය හදලා තියෙන්නේ. ගනුදෙනු 15ක් අයිටම 10ක්. හරි බලමු අපි කොහොමද මේක එතකොට අර ලේඛන මේ තොරතුරු ටික එන්නේ කියන එක. පළවෙනි එකේ කියනවා දෙතර ආරම්භක ශේෂයන් ඉස්සර පෙන්눔 කරන්න ඕනේ. අනිවාර්යෙන් ඒක පෙන්눔 කරන්න කියලා මොකද ලකුණු දෙද්දි ලකුණු දෙකක් දුන්නා ආරම්භක ශේෂ ලියනවට. ආරම්භක ශේෂ ලියනවට ලකුණු දෙකක් දීලා තමයි ගාන ලකුණු දීම පටන් ගත්තේ. එතකොට පළවෙනි එකේ කියනවා වාහන සේදුම් යන්ත්‍රයක් රුපියල් 360කට ණයට මිලදී ගන්නා ලදී. 2022 එකයි දින ආරම්භ වී වර්ෂ 3ක කාලයක් සඳහා මෙම ණය මුදල ගෙවිය යුතුයි. ඒ කියන්නේ ජංගම නොවන වගකීමක් දිව්කාලීන ණයකට මේක යනවා කියලා කියන්නේ. එතකොට වෙන්න ඕනේ මොකද්ද? දීපල පිරියත වැඩි වෙනවා 360කින් අර ජංගම නොවන වගකීම් වැඩි වෙන්න ඕනේ 360කින්. 360කින් වැඩි වෙනවා දීපල පිරියත උපකරණ ජංගම නොවන වගකීම් වැඩි වෙනවා 360කින්. ඊට පස්සේ මෙතන දෙවෙනි එකේ කියනවා පිරිවැය 130ක් වූ නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නා ලද අතර ඒ සඳහා රුපියල් 60ක් මුදලින් ගෙවන ලදී ඉතිරි මුදල මාස දෙකක් තුල ගෙවිය යුතු වේ. ඒතකොට අපි අර සේවා ද්‍රව්‍ය කියලා ආකෘතියේ තිබුණා අපිට දීලා තිබුණා මෙන්න මෙතන අර ද්‍රව්‍ය ලබා ගැනීම ලැබිය යුතු ද්‍රව්‍ය කියලා මෙතන තොගයක් තියෙනවා. මේ තොගේ සම්බන්ධ තමයි කියන්නේ. මේ තොගේ තමයි මේ ටික එකතු වෙන්න ඕනේ. හරි. ඒතකොට ගන්නේ මුදල් දීලා තව කොටසක් ගෙවේ දැ බවට පත් වෙනවා. ඒතකොට මම දිව් කාලින ණය මෙන්න මේ අර 360 එනකොට මෙන්න මේ දිව් කාලින ණය කියන අයිතමෙන් තමයි ලැබෙන්න ඕනේ. හරි. එක එක බලමු අපි කොහොමද දෙන්නේ කියලා. 130ක් වූ නඩත්තු ද්‍රව්‍ය කියන තොග අර ගන්නවා 60ක් මුදලින් ගෙවනවා තව ඉතිරි මාස දෙකකදී ගෙවන. එතකොට 70ක් අර ජංගම් මේ වෙළඳ ගෙවිද්ද බවට පත් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ආය තුන්වෙනි කියනවා පෞද්ගලික ගනුදෙනුකරුවන්ට රුපියල් 160ක් නඩත්තු සේවා මුදලට සපයන ලදී. මේ සඳහා භාවිතා කරන නඩත්තු ද්‍රව්‍ය වල පිරිවැය රුපියල් 86ක් වේ. එතකොට අපි සේවාවක් සපයනවා. සේවාව සපයනකොට අපිට මුදල් හම්බ වෙනවා රුපියල් 140ක බැංකු තීරුව වැඩි වෙන්න ඕනේ. එතකොට ඒ සඳහා අර තොගෙන් අඩු වෙනවා රුපියල් 86ක්. අතර වෙනසක් තියෙනවා. අතර වෙනස තියෙනවා 56ක්. ඒ 56 ප්‍රමාණය අපි ගෙනින් දාන්න කොහාටද? හිමිකම වැඩි වීමට පෙන්눔 කරන්න ඕනේ. හිමිකම වැඩි වීමට අපි මේක පෙන්눔 කරන්න ඕනේ. ඒ තුන්වෙනි එකේදී. හතරවෙනි එක නා රුපියල් 12000ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකයේ ව්‍යාපාරය විසින් ගෙවන ලදී. දැන් ව්‍යාපාරයෙන් ගෙවනවා නම් ඒවා මොකක් හරි සලකන්නේ. ඒවා ගැන්ඩි හැටි සලකන්නේ. එතකොට ව්‍යාපාරයෙන් මුදල් ගෙවන ව්‍යාපාරයේ බැංකු ශේෂය අඩු වෙනවා. අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකයේ උනාට මේවා ගැණිලි නිසා එතකොට හිමිකමෙන් අඩු වුණු රුපියල් 12000ක් අඩු කරලා පෙන්වන්න ඕනේ. හරි. ඒ වගේම ඊට පස්සේ කියනවා පහේ කියනවා රුපියල් 5000ක වට්ටමක් ලබා දීමෙන් පසු රුපියල් 45000ක චෙක්පතක් ණයගැතියෙකුගෙන් ලැබුණි. අපිට මුදල් ගන්න දීපු ණයගැතියෙක් හිටියා. එයාගෙන් ගන්න තිබුණා රුපියල් 50ක්. ඒ රුපියල් 50 වෙනුවෙන් එයාගෙන් හම්බ වෙන රුපියල් 45ක චෙක් එකක්. එතකොට මොකද වෙන්න ඕනේ? ණයගැතිවත්කම මුදල්වත් බැංකු ශේෂය වැඩි වෙන රුපියල් 45කින් වට්ටමක් දෙනවා යාට රුපියල් 5ක. කියන්නේ මේ වට්ටම් දෙන එක දුන් වට්ටමක් ණයගැතින් දෙන්න. එතකොට මේක අලාභයක්. එහෙනම් හිමිකමෙන් අඩු වෙන රුපියල් 5ක්. එතකොට ණයගැතිවත්කම අඩු වෙනවා රුපියල් 50ක්. ණයගැතිවත්කම අඩු වෙන රුපියල් 50කින් කියලායි මේ කියන්නේ. බලමු 6 වෙනි ප්‍රශ්නේ කොහොමද මොකද්ද කියලා තියෙන්නේ කියලා. මේක කියනවා ආයතනයක ගනුදෙනුකරුවෙකුට ආයතනික ගනුදෙනුකරුවෙකුට රුපියල් 50000 නඩත්තු සේවා සපයන ලදී. 2021 එක දිනට ආයතනික ගනුදෙනුකරුවෙන් ලද අත්තිකාර මෙම ගනුදෙනු අදාළ වන අතර ඉතිරි මුදල රුපියල් 40000ක් සේවා ලබා දීමින් පසු ලැබුණි. පිරිවැය රුපියල් 30000ක් වූ නඩත්තු ද්‍රව්‍ය මෙම සේවා සඳහා භාවිතා කරන ලදී. ඒ කියන්නේ ඒතර මෙතන සිද්ධ වෙලා තියෙන මේ ගනුදෙනුකරු කලින්ම අත්තිකාරමක් දීලා තියෙන රුපියල් 10ක් අපිට කියන්නේ අත්තිකාරමක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන කියනවා සපේන සේවා නඩත්තුවේ වියදම ආදායම රුපියල් 50000ක් ඉතිරි මුදල් 40000ක් ලබා දීමින් පසුව කියන්නේ සේවාව ලබා දුන්නට පස්සේ 40000 දීලා. ඒ කියන්නේ එතකොට සම්පූර්ණ මුදල් රුපියල් 50000ක් අත්තිකාරමක් දීලා තියෙන රුපියල් 10ක ඒ අනුව ඊට පස්සේ හැබැයි ඒකට ගිහින් තියෙන වියදම රුපියල් 30ක් කියලා කියනවා. ඒතකොට එහෙමනම් මෙතන රුපියල් 30ක වියදමක් දරලා
සපයලා තියෙන සේවාවේ වටිනාකම රුපියල් 50ක් වෙනවා. එතකොට එන රුපියල් 20ක ලාභයක් තියෙනවා. මේ ලාභය අපි හිමිකමට එකතු කරනවා. ඒ වගේම අත්තිකාරම් කියන වගකීමෙන් අඩු වෙනවා රුපියල් 10ක්. මුදල් වැඩි වෙනවා රුපියල් 40කින්. එතකොට ඒ ගණදුන සමාන වෙනවා. හරි. එතකොට දැන් මේ ගණදුනේදී උපයාගත ලාභය තමයි අපි හිමිකමට එකතු කරලා තියෙන්නේ. ඒ 6 වෙනි ගණදුනේ. 7 වෙනි එකේදී කියනවා වැඩිහිටි නිවාසයක වාහනයක් සඳහා නඩත්තු සේවාවක් නොමිලේ සපයන ලදී. පිරිවැය 6000ක නඩත්තු අමුද්‍රව්‍ය මේ සදා භාවිතා කරන ලදී. ඒ කියන්නේ එතකොට වැඩිහිටි නිවාසය කියන මේක පරිත්‍යාගයක් හා සමානයි. පරිත්‍යාග කියලා කියන්නේ එතකොට ගැණිලි. ගැණිල්ලක් සිද්ධ වෙනවා. ගැණිලි වල වටිනාකම රුපියල් 6ක් වෙනවා. හැබැයි ඒ ගැණිලි වල වටිනාකම 6ක් වෙනකොට ද්‍රව්‍ය අඩු වෙනවා රුපියල් 6කින් ඒ ප්‍රමාණය හිමිකමෙන් අඩු කරලා පෙන්වන්න ඕනේ ගැණිලි ප්‍රමාණයක් හැටියට. ඒ කියන්නේ වියදමක් හැටියට ගත්තත් මේක අඩු වෙන්න ඕනේ. ගැණිලි පිටියට ගත්තත් අඩු වෙන්න ඕනේ හිමිකමෙන්. බැරි වෙලාවත් බෑ මේක රඳවාගත්ත පියුම් කියන සේවා මේ හිමිකමේ කොටසක් තිබුණා නම් මේක යන්නේ හිමිකමටම තමයි එතකොට. හරි. ඊට පස්සේ 8 වෙනි කියන ව්‍යාපාරයේ මාසික ගිනි රක්ෂණ වාරික රුපියල් 4ක්. ඒ කියන්නේ 4000ක් අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවන ලදී. දැන් ව්‍යාපාරයේ වියදමක් අයිතිකාරයා තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවනවා. ව්‍යාපාරයේ පෞද්ගලික මුදලින් ගෙවනවා ව්‍යාපාර වියදමක්. එතකොට අයිතිකරු ව්‍යාපාරයේ පෞද්ගලික මුදල් යෙදවීමක් හා සමාන වෙනවා. ඒ සමාන වෙන නිසා මොකද්ද වෙන්නේ? එතකොට හිමිකම වැඩි වෙනවා. හැබැයි ගිනි රක්ෂණ වාරිකය කියන්නේ වියදමක්. එතකොට හිමිකම අඩු වෙනවා. එතකොට හිමිකම වැඩි වීමක් සහ හිමිකම අඩු වීමක් තමයි මේ ගණතුර තුල අපිට හඳුන ගන්න තියෙන්නේ. 9 වෙනි ගණතුර කියනවා දිගු කාලයේ ණය රුපියල් 400ක්, ඒ කියන්නේ 4ක් සඳහා රුපියල් 67ක ණය වාරිකයක් ගෙවන ලදී. ඒ තුල රුපියල් 17ක පොලියක් ඇතුළත් විය. අර අපි දහස් ගණන් තියෙන නිසා මේ විදිහට අපි අරගන්න. එතකොට දැන් මෙතන ණය වාරිකයේ හැටියට අපි මුදල්වත්කම දෙනවා කියද්දි රුපියල් 67ක්. එතකොට මුදල්වත්කම අඩු වෙනවා රුපියල් 67කින්. නමුත් ණය ගෙවන්නේ අපි 67කින්ම ණය අඩු වෙන්න හේතුව මේක ඇතුලේ පොලියක් තියෙනවා රුපියල් 17. කියන්නේ ණය සඳහා වෙන සේවා වියදම තමයි පොලිය. එතකොට පොලිය සේවා වියදම අලාභයක් විදිහට හිමිකමෙන් අඩු කරන්න ඕනේ. වගකීමෙන් අඩු වෙන රුපියල් 60ක් 50ක් පමණයි. 67න් 17ක් වියදම ගියාට පස්සේ ණය වාරික අඩු වෙන රුපියල් 50කින්. එතකොට මෙතන දිව් කාලේ ණය ගත්ත තොරතුරක් තියෙනවා අපේ ලේඛනයේ තියෙනවා. ඒ ශීර්ෂයේ තියෙන ඒ ශීර්ෂය එතකොට 50ක් තමයි ණය වාරිකය කියලා අඩු කිරීම කරන්න ඕනේ. 10 වෙනි එකේ කියනවා ආයතනයේ ගනුදෙනුකරුවෝ රුපියල් 300ක නඩත්තු සේවා සපයන ලදී. මෙම වටිනාකම මත 102 වෙළඳ වට්ටමක් දෙන ලදී. මෙම සේවා සැපීම මත රුපියල් 154ක් වූ පිරිවැය වූ නඩත්තු ද්‍රව්‍ය භාවිතා කරන ලදී. දැන් සේවාවේ මුළු වටිනාකම තියෙනවා ලක්ෂ 3ක්. ලක්ෂ 3ක් සේවා නඩත්තුවක් කරාම ඒගොල්ලෝ වෙළඳ වට්ටමක් දීලා තියෙන ඩිස්කවුන්ට් එකක් දෙනවා රුපියල් 3. මේ 102ක. එතකොට 300ට 102ක් කියන 6ක්. එහෙනම් 300න් 6ක් අඩු වෙන. එතකොට අපිට ණය හැටියේ ණයගතියාගෙන් ගන්න තියෙන වටිනාකම බවට පත් වෙනවා 294ක්. 294ක් අරගන්නවා. දැන් 204කින් ණයගති වැඩි වෙනවා. හැබැයි තොග අඩු වෙන 154කින් අතර වෙනස ලාභයේ තියෙනවා 140ක්. 140 ප්‍රමාණයෙන් අපි හිමිකම වැඩි කරන්න ඕනේ. එතන හරියටම බලන්න ඕනේ අර වෙළඳ වට්ටම අපිට ණයගතියාගෙන් නොලැබෙන කොටසක් බවට පත් කරන්න ඕනේ. මොකද වෙළඳ වට්ටම් කියන්නේ අපි දන්නවා මූලික පොතක සටහන් කරද්දි මේක මූලික පොතේ විතරක් සටහන් වෙන ලෙජර් ගිණුම වලට නොයන මූලික ලියවිල්ල පමණක් සටහන් වෙන තොරතුරක්. ඒ නිසා මේක අනිවාර්යෙන් අඩු කරලා අපි මූලික පොතට ගන්නෙ. ඒ නිසා එතකොට ඒ වට්ටම අඩු කරාට පස්සේ ආගේ තමයි මෙහා ණයගතියා බවට පත් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ බලමු අපි 11 වෙනි එක සේවකයන්ගේ මාසික පිට රුපියල් 84ක් වූ අතර 2020 එකයි එක දින පැවති වැටුපත්තිකාරම් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල ගෙවන ලදී. සේවකයෝ වැටුපත්තිකාරම් කියන්නේ වැටුප තමයි ලබා ගන්න කලින් ඒකට අදාළ මුදලක් ආයතනෙන් ලබාගෙන තියෙනවා. ඒතර ආයතනේ ණයක් දුන්නා හා සමානව තමයි මේක පෙන්වු කරන්නේ. දැන් ආයතනේ ණයක් දීලා මේ කලින්ම දීලා තියෙනවා. ඒ මුදල ඒකට හිලව් වෙන 84ක් තමයි සේවකයන්ගේ වැටුප. දැන් එතකොට එහෙමනම් මේක බැලුවොත් අපිට දීලා තියෙන තොරතුරු වල තියෙනවා වැටුපත්තිකාරම් කියලා තියෙන 34ක් තියෙනවා. වැටුපත්තිකාරම් කියලා තියෙන 34ක්. ඒ 34 ප්‍රමාණයට හිලව් කරගෙන ඉතුරු ටික තමයි මුදලින් මේ මොහොතේ ගවන්න වෙන්නේ. එතකොට වැටුප 84ක් වෙනවා. එහෙනම් අත්තිකාරම් වලින් 34ක් අඩු වෙනවා. මුදලින් අඩු වෙනවා 50ක්. මේ දෙකම එකතු ඒතර සේවා වීදමක් කියලා අපි අරන් ගින් දානවා කොහෙන්ද? හිමිකමෙන් අඩු කරන රුපියල් 84ක්. එතකොට අපි සේවා වේදමක් කියලා මේක අඩු කරලා පෙන්වන්න ඕනේ. 12 වෙනි එකේ කියනවා 2021 එකයි ගෙදරට ගෙවිය යුතු විදුලි බිල් පත ගෙවන ලදී. ඒ කියන්නේ මේ වෙනකොට විදුලි බිල් පතක් ගෙවන්න තිබිලා තියෙන එක ගෙවනවා. එතකොට වගකීම අඩු වෙලා වත්කම අඩු වෙනවා. ඒ වගේම
රුපියල් 11000ක විදුලි බිල් පුතත් ජනවාරි මාසය සඳහා ලද අතර මේ මෙතෙක් ගෙවා නැත. එතකොට මේ මාසෙට එනවා විදුලි බිලක්. මේ අපි කතා කරන මාසෙට එනවා විදුලි බිලක්. එතකොට ඒ ප්‍රමාණය මුදලින් ගෙවන්න නැති නිසා ඒක වගකීමක් වෙනවා. එතකොට ගෙවිය යුතු ජංගම වගකීමක් ගෙවිය යුතු වගකීම් බවට පත් වෙන 11ක්. ඒ වගේම ඒ ප්‍රමාණය විදුලි බිල් පතේ ප්‍රමාණය මේ මාසයේ සේවා වියදමක් හැටියට අපි සලකන්න ඕනේ. එතකොට සේවා වියදමේ ප්‍රමාණය අපි හඳුනා ගන්නවා කීයක්ද? රුපියල් 11ක්. එතකොට ඒ ප්‍රමාණයෙන් හිමිකම අඩු වෙනවා, වගකීම් වැඩි වෙනවා. අර වගකීම ගෙවනකොට වගකීම අඩු වෙලා මුදල් වත්කම අඩු වෙනකොට ඒ තිබුණ වටිනාකම. 13 වෙනි එකේ කියනවා පිරිවැය 8000ක නඩත්තු ද්‍රව්‍ය හානි වූ අතර ඒවා රුපියල් 3කට අත්පිට මුදලට විකුණලා දී. රුපියල් 8ක නඩත්තු ද්‍රව්‍ය හානියටපත් වෙනවා. ඒක රුපියල් 3කට විකුණනවා. එතකොට ද්‍රව්‍ය තොගවත්කම අඩු වෙනවා රුපියල් 8කින්. තොගවත්කම රුපියල් 8කින් අඩු වෙනවා. හැබැයි මුදල් වත්කම වැඩි වෙනවා රුපියල් 3කින්. දැන් හැබැයි රුපියල් 8ක ඒවා හානියටපත් වුණාට පස්සේ 3කට නම් විකුණන්න පුළුවන්. මේකේ රුපියල් 5ක අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අලාභය අයිතිකරු විසින් විඳලා ගන්න. එතකොට හිමිකම අඩු කරන රුපියල් 5කින්. 14 වෙනි එකේ තියෙන එතකොට පසුගිය මාසය තුලදී කපාහරන වේදනායක ශේෂයක් සඳහා රුපියල් 14ක් ලැබුණේ. කපාහරන ලද වේදනායක ශේෂයක් කියලා කියන්නේ බොල් ණයක් ගැන මේ කියන්නේ. බොල් ණයක් කපාහරිනවා. එතකොට ඒක මේ මොහොතේ ණයගැතියන්ගෙන් අඩු කරලා හිමිකමෙන් අඩු කරලා තියෙන්න ඕනේ. මේ මොහොතේ හිමිකමෙන් අඩු කරපු එක අපිට බලාපොරොත්තු නොවුණු ආකාරයට ලැබෙනවා. හිමිකෙන් අඩු කරලා බලාපොරොත්තු නොවුණු ආකාරයට අපිට ලැබෙනවා. දැන් එහෙනම් මේ ප්‍රමාණයෙන් මුදල් වත්කම වැඩි වෙනවා. ඒක අපි මේ මොහොතේ ලාභයක් ඇති සලකලා හිමිකමෙන් වැඩි කරලා පෙන්න. හිමිකමට වැඩි කරලා පෙන්වන්න ඕනේ ලාභයක් හැටියට. හරි. අවසානික 5 වෙනි එක ව්‍යාපාර ස්ථානයේ මාසික කුල රුපියල් 20ක් වේ. 2021 දින කලින් ගෙවූ ගෙවල් කුලිය තුල දක්වා ඇත්තේ 2020 ලිත් වර්ෂය සඳහා ගෙවන ලද කුලිය මුදලයි. එතකොට මේ වෙනකොට අපිට දීලා තියෙන තොරතුරු වල තියෙනවා මෙන්න මේ සමීකරණ ලේඛනයේ කලින් ගෙවූ ගෙවල් කුලිය කියලා තියෙනවා රුපියල් 240ක්. ඒ 240 ගෙවලා තියෙන්නේ මේ 2020 අවුරුද්දටම ගෙවලා තියෙන්නේ. එතකොට මේ මොහොතේ අපි කපා ගන්නවා කියද්දි ජනවාරි මාසයට අදාළ රුපියල් 20ක වටිනාකම. දැන් එතකොට මොකද්ද වෙන්න ඕනේ? මුදල් වත්කම අඩු වෙන්නේ නැහැ. කලින් ගෙවූ ගෙවල් කුලිය වත්කමෙන් රුපියල් 20ක් අඩු වෙලා ඒ ප්‍රමාණය අපේ වියදම බවට මේ මොහොතේපත් වෙනවා. එතකොට හිමිකමෙන් අඩු වෙන්න ඕන රුපියල් 20. ඒ ටික තමයි එතකොට අපි ගිණුම් සමීකරණ ලේඛනය තුල අපිට හඳුනා ගන්න තියෙනවා. ගණදුණු 15ක් දීලා තියෙනවා. මේ වතා මේ අවුරුද්දේ අපි 2020 15ක් දුන්නා නම් 2021 ත් අපි 15ක් බලාපොරොත්තු වෙන එක වඩාම හොඳ. හරි. එතකොට ඒ වගේම මෙන්න මේකේ බලන්න මේක පිළිතුර දෙද්දි මේ ආකෘතියෙන් බැහැර යන්න එපා. ආකෘතියේ සටහන් කරද්දි මේවා කොයි වෙලාවකවත් අර ආකෘතියට අදාළව මේ රේඛා පැන්සලෙන් මේ පෑනෙන් ඉරි ගහනකොට රූල නැතුව ඉරි ගහන්න එපා. රූලක් තියලා ඉරි ගහන්න. ඒක පැහැදිලිව අපිට උත්තර පත්‍ර බලන කෙනාට උත්තර පත්‍රයක් විසක් එයාට ප්‍රශ්න පත්‍රයක් දෙන ආකාරයේ උත්තර පත්‍ර දෙන්න එපා. එහෙම වුණාම ඕගොල්ලෝට සමහරට ලකුණක් දෙකක් අඩු වෙන්න බලපානවා මිසක් ඒවා ඒක තමන්ට වාසිදායක වෙන්නේ නැහැ. දැන් සමහරලාට කවුරු හරි උපදෙස් දීලා තියෙන්න පුළුවන් මේම ඉරි ගහද්දි රූල් නැතුව ගහන්න වේගෙන් ඉක්මනට රූල් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක වේගෙන් කරා වගේ පෙනුනට ඊට වඩා හානියක් වෙන්න පුළුවන් මෙන්න මේ රූල තියලා ඉරි ගහනේ රූල් නැතුව ඉරි ගහන සිදුවීම නිසා. ඒක සමහරලාට දැන් ගොඩක් වෙලාට අපි උත්තර පත්‍ර බලද්දිත් අපිට අහුවෙන දේ තමයි ඒවා අපිට කීප දිනකට සමහරට සාකච්ඡා කරලා උත්තරේට මේ ලකුණක් දෙනවා නැද්ද කියලා තීරණය කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. නිසා කොයි වෙලාවකවත් දරුවෝ ඕගොල්ලෝ මේ අර බලන කෙනාට උත්තර පත්‍ර පරීක්ෂකවරයාට ප්‍රශ්න පත්‍රයක් හදලා දෙන්න එපා. එයාට උත්තර පත්‍රය විතරක් දෙන්න. උත්තර පත්‍රය දුන්නාම එයාට පහසුවෙන් තමන්ට ලකුණු ටික එකතු කරන්න පුළුවන්. හරි. ඒ නිසා ඒක සල්ලිකිලිමත් වෙන මේක මේ ගිණුම් සමීකරණ විතරක් නෙමේ සමාගම් ගාන ඕනෑම ගානකදී ගණදුනුවේ අර ගිණුම් වල පිළිවෙල වඩා වැදගත් වෙනවා තමන්ට වැඩි ලකුණකට යන්න. මොකද ලකුණක් දෙකක් අහිමි වීම තුළ සමහර බොහෝ වෙලාවට ස්ථානය තමන්ගේ ඉස ඩිස්කෝ එකේ ලකුණක් දශම ස්ථානයක දෙකක් එහා මෙහා වීම තුළ සමහරට විශ්වවිද්‍යාලයන්ට පිටකරන විශ්වවිද්‍යාලයන් යන්න පුළුවන්. සමහරලාට බලාපොරොත්තු වෙන්නේ ජපුර ගණකාධිකරණ අධ්‍යයනාංශයට යන ඒක නැති වෙන්න පුළුවන්. ඒ ලකුණ දශම ස්ථානයේ එහා මෙහා වීම වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා වඩා සැලකිලිමත් වෙන උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ගිණුම් විශේෂයෙන් ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේදී අර පිළිවෙල කියන එක දැන් කලමනාකරුවෝ ගණකාධිකාරීවරු වෙන්න නෙමෙයි හදන්නේ. ඒකෝනේ පිළිවෙල හොඳට ඒක තියාගන්න ආකාරය බලන කෙනාට ප්‍රශ්න පත්‍රයේ උත්තර පත්‍රයේ හරි ආකාරව බැලුමට ලකුණු දෙන්න පුළුවන් ආකාරයට සකස් කරන්න. මේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් කතා කරමින් හිටපු ටිකේ දැන් මෙතේ මේ අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 3 කතා කරා. ඒතර මම පැහැදිලි කරමින් හිටියෙත් විභාගයේදී මේකේ බලන කෙනාට උත්තර පත්‍රයක්ම දෙන්න ප්‍රශ්න පත්‍රයක් දෙන්න එපා කියන කාරණේ. ඒක පැහැදිලිවම
මතක තියාගෙන හැම වෙලෙම උත්තර පත්‍ර ලියන්න බලන්න. හරි. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට ඊට අමතරව දැන් අනිත් විෂයන් වලත් ඒ වගේම සූදානම් වෙන්න. හරි. අනිත් කාරණේ තමයි අපි අද කතා කරේ ප්‍රශ්න 3ක් පමණයි. එතකොට ඉතිරි ප්‍රශ්න ටික මම හිතන්නේ අපි සෝමතිලක සර් අර පළවෙනි ප්‍රශ්න පත්‍රේ කතා කරා වගේම සෝමතිලක සර් එක්ක ඉතිරි ටික අපි සාකච්ඡා කරගෙන යන්නේ.